ඔබ දෙවියන් අදහන්න. ඔබ දෙවියන් වෙනුවෙන් බලාපොරොත්තු වන්න. ඔබ දෙවියන්ට නමස්කාර කරන්න. දෙවියන් විසින් ඔබේ ආත්මය මෝක්ෂය කරා රැගෙන යනු ඇති. නමුත් ඔබ ආදරය වෙනුවෙන් අධිෂ්ඨාන කරන්න. ආදරය, සෙනෙහස, විශ්වාසය වෙනුවෙන් බාර වෙන්න. සබහදහම විසින් ඔබේ ජීවිතය ආරක්ෂා කරනු ඇති. අයිබෝයි. අද දවසේ COVID-19 වෛරසයේ වර්තමාන තත්ත්වය සහ ශ්‍රී ලංකා වාසීන් විදියට අප සියලු දෙනා සූදානම් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇහැරෙන්න වේදිකාවට අපි කැඳවා ගත්තා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහත්මයාව අපි ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේමයි විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොළ මැතිණියව කාර්ය බහුල අවස්ථාවක වුණත් අපි කැඳවා ගත්තා. දෙහිමින් ස්තුතියි. ඒ වගේමයි මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහත්මයාව අපි මේ අපේ ඇහැරෙන්න වේදිකාවට අද දවසේ කැඳවා ගන්නවා. ඒ වගේමයි වෛද්‍ය චන්දන අතපත්තු මහත්මයාව අද දවසේ අපි ඇහැරෙන්න සාකච්ඡා මණ්ඩපයට සහභාගී කරව ගන්නවා. මේ මොහොත ඊටාම තීරණාත්මක මොහොතක්. අද දවස වන විට ශ්‍රී ලංකාව ලෝකයේ එක් පිළිගත් ශ්‍රේණිගත කිරීම වලට අනුව COVID-19 වෛරසය පාලනය කළ රටවල් අතුරින් 9 වන ස්ථානයට පාලනය කරගෙන යන රටවල් අතුරින් 9 වන ස්ථානයට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදය 70 වෙනි ස්ථානයටත් චීනය 60 වන ස්ථානයටත් තියෙනවා. අපි අද දවස වෙනකොට මේ රට තුල සාකච්ඡාවකට බඳුන් වෙනවා ශ්‍රී ලංකාවේ මේ ඇඳිරි නීති තත්ත්වය, යම් යම් නිරෝධායන කටයුතු සිදු වෙන ආකාරය කිසියම් සීමාවකට ලක් කරලා නැවතත් මේ රටේ සාමාන්‍ය පරිදි කටයුතු සම්පාදනය කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන ආකාරය පිළිබඳව විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොළ මැතිණියට මම යොමු වෙනවා. අපිට දැන් රට විවෘත කරන්න පුළුවන්ද? මෙහෙමයි. මේ වෙනකොට බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙන්නේ දැන් රට විවෘත කරන්න පුළුවන්ද කියන එක. මොකද ඊට ඉස්සර කතා බහ තිබුණේ ඇඳිරි නීතිය කොහොමද දාන්නේ, කොච්චර කාලයක් ඇඳිරි නීතිය තියෙනවද, මේ ව්‍යසනය රට තුල පැතිරීම වැළැක්වන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන. මම හිතන්නේ ඒ ක්‍රියාමාර්ග මොහොතකටවත් අමතක නොකර තමයි අපි කතා කරන්නට වෙන්නේ මේ ඊළඟට අපිට රට වෙන සාමාන්‍ය කාර්යභාරයට විවෘත කරන්න පුළුවන්ද කියන එක. එතනදී අපි මේ වෙනකොට යම්කිසි වූ සාධනීය මට්ටමකට රෝගයේ පැතිරීම, රෝගීන් සංඛ්‍යාව සහ ඒට ගන්නා වූ ක්‍රියාමාර්ගවල ඉන්නවා. අපි දැන් ඔබ මේ කතාව මුලදීම සංසන්දනය කළා ලෝකයේ අනික් රටවල් එක්ක. හැබැයි හැමතිස්සෙම අපි හිතන්නට ඕනේ මේක හරිම අස්ථාවර වූ රෝගී තත්ත්වයක්. ඕනෑම මොහොතක ඕනෑම රටක් ඒ අනතුරට භාජනය වෙන්නට පුළුවන්. එක මොහොතක් එක ක්ෂණයක් අපි ඒ નિયમિત ක්‍රියාමාර්ග වලින් මිදුණොත්. ඒ නිසා අපි මේ තාක් දුරට සාධනීය තත්ත්වයක් රට තුළ පවත්වාගෙන යනවා නම් ඒ තත්ත්වය පවත්වාගෙන යන්න අපිට හැකි වුණේ සියලු බලධාරීන් වගේම රටේ ජනතාවගෙන් ලැබුණු නොමද සහයෝගය, මාධ්‍ය වලින් කෙරුණු කාර්යභාරය, සියලු වෛද්‍ය ශාස්ත්‍ර වේවා, රාජ්‍ය පරිපාලනය වේවා, ආරක්ෂක අංශවල ක්‍රියාමාර්ග. ඉතින් මේ සියලු අංශවල එකතුවකින් තමයි අපි ආපහු මේ ක්‍රියාමාර්ග ආපස්සට ගෙනියන තැනටත් කතා බහ කරන්නට වෙන්නේ. ඔබ අහලා තියෙනව කතාවක් අපි ලිඳකට වැටුනහම ලිඳ කටෙන්ම ගොඩ එන්න ඕනේ කියලා. හැබැයි දක්ෂයෝ ඉන්නවා නම් වැටුනේ ලිඳට දක්ෂයෙක් නම් උමගක් කාරගෙන හරි ගොඩට එනවා. එළියෙන් බේරගන්න හදන්නේ ලිඳට වැටුණු කෙනාව දක්ෂයෙක් නම් ඔහු ලින් කටින් එන්න අපහසු නම් උමගක් කාරලා හරි ඒ කෙනාව බේරගන්නවා. අන්න ඒ වගේ තමයි දැන් අපි මේ රට ව්‍යසනයේ බේරගන්න ඇඳිරි නීතිය දැම්මා වගේම ඇඳිරි නීතිය එකපාරටම අයින් කරන්න ඕනේද? එහෙම නැත්නම් අපි කොහොමද මේ ව්‍යසනයෙන් ගැලවෙන්නේ කියන තැනදී පියවරෙන් පියවරට මේ යන්න ඕනේ කියන එක තමයි එක පණිවිඩයක්. අනික මේක මුළු රාජ්‍ය යාන්ත්‍රණයම එකතු වෙලා රටේ තියෙන සියලු ශ්‍රේෂ්ඨ එකතු වෙලා සෞඛ්‍ය කියන ඒ පදනම සෞඛ්‍ය නිර්ණායක පදනම් කරගෙන අනිකුත් පරිවාරක ශ්‍රේෂ්ඨ එකතු කරගෙන ගන්න ඕනේ තීරණයක්. නිසා මේ කොටස් වශයෙන් සිද්ධ වෙන්නට ඕනේ බොහෝ නිර්ණායකයන් බලන්නට ඕනේ ඒ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ සුබවාදී විදියට අපිට ඉවර කරගන්නට පුළුවන් වෙයි, සුබවාදී විදියට ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙයි. මේ ගන්නා වූ ක්‍රියාමාර්ග මෙතෙක් කල් පිළිපැදියාසේම අපි ඉදිරියටත් පිළිපැදියොත් අපිට පියවරෙන් පියවර රට විවෘත කරන තැනකට යන්න පුළුවන්. ලෝකයේත් එක්ක බලද්දී ලෝකේ COVID-19 රෝගීන් වාර්තා වන ආකාරය දෙස බලද්දී තාම අපිට COVID-19 වෛරසය පහර දෙන්නේ සුළු අය වලින් කියලා අපිට
ඇතැම් විට නිගමනයකට ලක් වෙන්න පුළුවන්. හැබැයි කොයියම්ම මොහොතක හෝ අපිට බරාවි ප්‍රහාරයක් එල්ල නොවේයි කියලා අපිට විශ්වාස කරන්නට බෑ. මහාචාර්යතුමනි, මේ ඉදිරි ආරක්ෂක වලල්ල ඉන්නේ ඔබතුමාලා. මේ මොහොතේ COVID-19 වෛරසය සමග සාමාන්‍ය ලෙඩ දුක් පැතිර යනවා. දැන් වැහි කාලය පටන් ගත්තා. එතකොට මේ වැස්සත් එක්ක යම් යම් ආකාරයෙන් ඩෙන්ගු රෝගය ඇතුළු යම් යම් ලෙඩ රෝග වාර්තා වෙන්නට පුළුවන්. පෞල් සෞඛ්‍ය සේවයත් එක්ක. එහෙම නැත්නම් ඍජුවම අපි කියනවා ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන ඔස්සේ ඍජුවම ජනතාවත් සමග සම්බන්ධ වන්නේ ඔබතුමාලා. ලෑස්තිද? අපි ලෑස්ති. ඉස්සල්ලා මට වචනයක් කියන්න දෙන්න අපේ රට මේ තත්ත්වෙ ඉන්නේ ඇයි කියන එකට ප්‍රධාන වශයෙන්ම අපිට හේතු වෙන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රිවෙන්ටිව් හෙල්ත් ඇස්පෙක්ට් එක. ඒ කියන්නේ රෝග නිවාරණ කණ්ඩායම නිසා. PHI මහත්තුරු MOH ඩොක්ටර්ස්ලා ඒකේ ඉන්න රෝග නිවාරණ කටයුතු වසංගත රෝග විශේෂඥවරු එතුමන්ලගේ ක්‍රියාකාරීත්වය නිසා තමයි අද මේ තත්ත්වෙ ඉන්නේ. ඒක පළවෙනියටම මං බොහොම තරයේම කියා සිටිනවා. රටක් විදියට අපි මේ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මොකද මේ මොහොත වෙනකොට ඔවුන්ගේ කාර්යභාරය අති විශිෂ්ටයි. මේ රාජ්‍ය සේවය කොයිතරම් දුරට සක්‍රියද, මේ රාජ්‍ය සේවය කොයිතරම් දුරට ශක්තිමත්ද කියන කාරණාව මුළු රටම බලාගෙන ඉන්න මොහොතක මහාචාර්යතුමනි අපි ඔබතුමාට අවධානය යොමු කරනවා. ඒත් එක්කම අත්වැල් බැඳගෙන රාජ්‍ය බුද්ධ්‍යංශයයි අපේ ආම් ෆෝසස්ුයි කරන ක්‍රියාකාරීත්වය. ඒ බොහොම භයානක තැන්වලට ගිහිල්ලා ඒ මිනිස්සුන් එක අරගෙන ඒකින්ද තමයි අද මෙතන ඉන්නේ. එතකොට අපි දැන් ඊළඟ ස්ටෙප් එක හැටියට ඔබතුමා අහන්නේ අපි ලෑස්තිද කියලා. අපි ලෑස්ති. මීට වඩා අපිට ලෑස්ති වෙන්නත් පුළුවන්. ඒකයි මගේ ප්‍රාථමික රෝග වෛද්‍යවරු තමයි මේ ෆ්‍රන්ට් එකේ ඉන්න සෝල්ජර්ස්ලා හැටියට ගන්නේ. බොහොම වෙලාවට ඉස්පිරිතාලයකට එන්න ඉස්සෙල්ලා මම පොඩි දත්ත ටිකක් දුන්නොතින් සාමාන්‍ය අවුරුද්දක OPD සේවය වලට යන රාජ්‍ය හා ප්‍රයිවට් OPD වලට යන ප්‍රමාණය මිලියන 100ක් වෙනවා. ඒක ඇනුවල් හෙල්ත් බුලටින් එකෙන් ගණන් බලලා තියෙන හැටියට මිලියන් 100යි 110ක් විතර වෙනවා අවුරුද්දට පස්වතාවක් විතර. ඔව්. එතකොට ප්‍රයිවට් සෙක්ටර් එකට යන කට්ටිය 50-55ක් වෙනවා, ආණ්ඩුවේ 45ක් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජනග්‍රහණය මිලියන 22ක් ඉන්නවා නම් එක තැනැත්තෙක් පස් ගමනක් විතර මේ ප්‍රයිවට් හරි පෞද්ගලික හරි ප්‍රයිවට් රෝහල් වලට යනවා. පස් ගමනක්. එතකොට දැනට ඒවා කිසි දෙයක් වෙන්නේ නැහැ, අවම වශයෙන් වෙලා තියෙන්නේ. මේ පිළිවෙලට අපේ මේ දොරවල් ඇරිය ගාමම ආපහු සැරයක් මේ අපේ ලෙඩ්ඩු ආපහු එන්න පටන් ගන්නවා ඒ රෝහල් වලට. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන. ඒකට ලෑස්ති වෙන පළවෙනි පෙරිමීටර් එක තමයි මම පොඩි බාධා කරනවා. ලෑස්ති වෙලා ඉන්න ඕන කියලා ඔබතුමා කියනවා. ඒ කියන්නේ අපි ලෑස්ති නැද්ද තාම? ලෑස්ති මීට වඩා ලෑස්ති වෙන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ දැන් අපිට තියෙන පළවෙනි එක තමයි මේ මූණට මූණලා කන්සල්ටේෂන් එක. ඒ කියන්නේ රෝගියෙක් බැලීම අපි සාමාන්‍ය රෝගියත් එක්ක එකට ඉඳගෙන රෝගිය බලන්නේ. එහෙම තත්වයක් දැන් අපිට නැහැ. අපිට හොඳම තීන තකම දුරස්ත රෝග සායනය. රිමෝට් කන්සල්ටේෂන්ස් වලට අපි යන්න ඕන. ඒකට දැන් යම්කිසි මාර්ග අරන් තිනවා. ටෙලිෆෝන් මාර්ගයෙන් කතා කරලා යම්කිසි උපදේශක් ලබා ගැනීමට. ඒක හැබැයි එකක් අඩුයි අපිට. ටෙලිෆෝන් එකෙන් කතා කරුවාම ඒ தත්ත්ව විතරයි ඒ තැනැත්තාගේ ඒ මොහොතේ රෝග සිම්ප්ටම්ස් විතරයි අපිට තේරෙන්නේ. රෝග නිදානේ රෝග ඉතිහාසය පිළිබඳව මොකක්වත්ම නැහැ. අන්න එතනයි ප්‍රශ්න වෙලා. ඒ කියන්නේ මේ මොහොත වෙනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළ එහෙම රෝග දත්ත සටහන් කිරීමේ ක්‍රමවේදයක් විධිමත්ව සැකසීලා නැහැ. විධිමත්ව සැකසීලා නැහැ. මොකද අපිට මෙඩිකල් රෙකෝඩ් එකක් කියන එකක් කොහොක්වත්ම ඉස්පිරිතාලවල බාහිර රෝග අංශවල නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ලොකුම එක අපිට තියෙන එක බාධකයක්. නැත්තම් අපේ රෝහල් වල ඔක්කොම යම්කිසි පිළිවෙලකට අපි වැඩ කරලා තිනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එපිඩ් යුනිට් එක හරහා බොහොම ලස්සනට අපිට දීලා තිනවා යම්කිසි ගයිඩ්ලයින්ස්, රයිට්.
ප්‍රාථමික රෝහලකට ඒ කියන්නේ ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට් එකකට කොහොමද මේක කෙරෙන්න ඕන දිස්ත්‍රික්ක මට්ටමේ කොහොමද කෙරෙන්න ඕන ඒකට අපි අපේ ප්‍රාථමික රෝග ඩොක්ටර්ස්ලා එක්කහුව වෙලා මෙන්න මේ ගයිඩ්ලයින් එක හදලා තිනවා ඒක අපි දැනට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා තිනවා සඳුදා විතර මේක අපිට මේ ඕකේ එක ලැබෙයි කියලා තිනවා මේක මේවා කරන්න හැම එකක්ම මේකේ අඩංගු වෙලා තිනවා දැන් ඔය තොරතුරු ඔහොම ලිපිගොනුවක සටහන් වෙද්දී වෛද්‍ය චන්දනාථපත්තු මහත්මයාට මම යොමු වෙනවා මේ 1897 දී විතර මේ රෝග දුරදක්නා වලින් දැකලාද කියලා විශ්වාස කරන්න හිතන තත්වෙටම මේ රෝග නිදායනය නිරෝධායනය සහ මේ රෝග සඳහා ගත යුතු මේ බෝවන රෝග සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සටහන් වෙනවා. අපි ඒකටත් පොඩ්ඩක් කතා කරමු. ඔව් ලක්ෂන් මම ඇත්තටම සන්තෝෂ වෙනවා එහෙම ඔබ ප්‍රශ්නය අහපු එක ගැන. දැන් ඔබ ජනතාව දැනුවත් නෑ මේ කාරණා. ඒක අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඔබ සඳහන් කරේ 1897 ක්වොරන්ටයින් ඕඩිනන්ස් එක එහෙමත් නැත්නම් නිරෝධායන ආඥා පනත ගැන. එතකොට ඇත්තටම අපේ පොඩ්ඩක් ඉතිහාසය පොඩ්ඩක් හාරලා අවසලා බැලුවොත් අපි හැමෝම දන්නවා අපි 1815 තමයි අපි යටත් විජිතයක් බවට පත් උනේ. තවදුරටත් බැලුවොත් 1819 තමයි අපේ පළමු රෝහල විවෘත කරලා තියෙන්නේ පිටකොටුව ප්‍රදේශයේ. ඊට පස්සේ මේ වර්තමාන ජාතික රෝහල වෙනත් ස්ථානික ස්ථාපිත කරලා තියෙන්නේ 1864. ඊළඟට මේ ලංකාවේ පළවෙනි වෛද්‍ය විද්‍යාලය බිහි කරලා තියෙන්නේ 1870 දැන්. ඊටත් පස්සේ තමයි ඔබ කියන ඔය 1897 නිරෝධායන පනත බිහි කරලා තියෙන්නේ අපේ අර 1833 කෝල්බ්‍රුක් කැමරුන් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ලෙජිස්ලේටිව් කවුන්සිල් කියන එකක් ඇවිල්ලා ඊට පස්සේ බිහි වෙච්ච මුල්ම පනත් වලින් එකක්. එතකොට දැන් මේ නිරෝධායන පනතේ ඒ වකවානුවේ එන්න හේතු උනේ 19 වෙනි සියවසේ පවා වසංගත රෝග මට මතකයි අපේ ඉතිහාස වාර්තා අනුව කොලරා වසංගතය පමණක් 19 වෙනි සියවසේ 5 වතාවක් පැතිරලා තියෙනවා. විශාල වශයෙන් මිනිස්සු මෙහි මැරිලා තියෙනවා. ඉතින් මේ නිරෝධායනය කියන සංකල්පය පවා ඉස්සෙල්ලම බිහි වෙලා තියෙන්නේ 14 වෙනි සියවසේ. එතකොට 14 වෙනි සියවසේ ඉතාලිය වරායන් වලට එන නැව්වල යම් යම් ඉන්ෆෙක්ෂස් ඩිසීස් ඒ කියන්නේ බෝන රෝග තියෙන අය ඉන්නවනම් ඒගොල්ලන්ට රට ඇතුළට එන එක වළක්වන්න දැන් මේ ක්වොරන්ටයින් කියන වචනේම තේරුම ඉතාලි වචනයක් කොරන්ටා කියලා දින 40ක් කියන එක ඉස්සෙල්ලා දින 40ක් ක්වොරන්ටයින් කළා. ඉතින් ඔය විදිහට 1897 අපේ රටේ මේ නීතිය ඇති කරලා තියෙනවා. මේ නීතිය විශ්ලේෂණය කරලා බැලුවාම මේ නිරෝධායන ක්‍රියාවලිය පහසු කරන්න අවශ්‍ය සියලුම නීති රෙගුලාසි ඒකේ තියෙනවා. ඉතින් ඒ අදටත් වළංගු වෙන විදියට. අදටත් වළංගුයි. කොටින්ම මේ පනත 9 වතාවක් 10 වතාවක් විතර සංශෝධනය වෙලා තිනවා. නමුත් අදටත් වළංගුයි. පැරණිම පනතක්. ඇත්තට මේ පනතේ විධිවිධාන කියවලා බලනකොට ඇත්තට මේ හිතෙනවා 1897 මේ පනත හදනකොට කවුරු හරි හිතුවද මේ අවුරුදු 20කට පස්සේ කොරෝනා වසංගතයක් එයි කියලා. ඒ කෙරෙන්න අවශ්‍ය සියලුම නීති රෙගුලාසි එක තියෙනවා. කොටින්ම මම හිතන්නේ ඔබ දකින්න ඇති අර ඉතාලි වල ඉඳලා අපේ ලංකාවට අපේම පුරවැසියන් එනකොට පොඩි රාවයක් ගියා මේ මුදල් අය කිරීමක් කරනවා නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධව. නමුත් එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. නමුත් මේ පනතේ විධිවිධාන තියෙනවා නිරෝධායන ක්‍රියාවලියට අවශ්‍ය මුදල් අය කරන්න උනත් විධිවිධාන සපයලා තියෙනවා. ඉතින් නිරෝධායනය සඳහා විධිවිධාන සැකසලා තියෙනවා. නිරෝධායනය සඳහා යම් යම් ක්‍රමෝපායන් නිර්දේශ වෙලා තියෙනවා 1897 වගේ කාලෙකදී. හැබැයි හෙට්ටිආරච්චි මහත්මයා අපිට මේ රට නිරෝධායනය කරන්න බෑ තවදුරටත්. මේ වෙනකොටත් රටේ කටයුතු බොහෝමයක් මං හිතනවා සාමාන්‍ය බෙදා හැරීම් යම් යම් මූලික අවශ්‍ය කටයුතු ටික සිද්ධ වුණාට මේ රට ඉදිරියට ගමන් ගන්න නිෂ්පාදනාර්ථිකය අපේ රටේ තියෙන කෘෂි කර්මාන්තය සහ යම් යම් සේවා සියල්ල වාගේ ඇන හිටලා තියෙනවා මේ මොහොත වෙනකොට. අපිට එහෙම නිරෝධායනය කරන්න බෑ කරගෙන ගියාට. අපි කොහොමද ඉදිරියට අපේ කටයුතු කරගෙන යන්නේ? ඇත්ත වශයෙන්ම දැන් මේ පැත්තේ නිරෝධායනය කරන අතරතුර ඒ සම්බන්ධ වෙනම කාර්ය සාධක බලකායක් ඉන්නවා. ඒකම මහජනතාවගේ අවශ්‍යතා හොයලා බලන්නයි නැත්නම් ඔය කතා කරපු මේ සාමාන්‍ය ආර්ථික කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා සොයා බලන්න වෙනම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් වෙනමම මේ කාර්ය සාධක බලකායක් පිහිටුලා තියෙනවා. දැන් ඒකෙදි මේව සම්බන්ධව විශේෂයෙන්ම සාකච්ඡා වෙනවා. එතකොට අපි මේ නිරෝධායනය මේ පැත්තෙන් සිද්ධ වෙද්දී දැන් ක්‍රමක්‍රමයෙන් අපේ ආර්ථිකයත් අපිට තනිකරම වහලා දාන්න බෑ.
ඒවත් යම්කිසි ආකාරයක අර මේ විසංජ වෛද්‍ය අරුණපල මහත්මිය කිව්වා වගේ මේවා ස්ටෙප් බයි ස්ටෙප් නැත්නම් ටිකින් ටික ඉස්සරහට එන්න ඕන අපි මේ කරන්නේ. නැත්නම් මිනිසුන්ගේ අතේ මහ ජනතාව අතට සල්ලි එන්න ඕන. ඒ සල්ලි එනකොට තමයි මිනිස්සු වියදම් කරන්නේ. ඒතකොට තමයි අනිත් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නොවුනොත් අපිට කියන්නේ ඇමරිකාව වගේ අපි තාම මේ ධනවත් රාජ්‍යයක් නෙමෙයි. අපිට දැන් ඒ නිසා අපේ මේ විදේශ විනිමය ලබා ගන්න අපි අපේ භාණ්ඩ නිර්යාත කරන්න ඕනේ. ඒ වගේම අපිට අත්‍යවශ්‍ය බෙහෙත් සානිකුත් ද්‍රව්‍ය ගෙන්න ගන්න ඕනේ. ඒ නිසා මේ ක්‍රියාවලිය අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. කෙසේ වෙතත් රාජ්‍ය යාන්ත්‍රණය මේකම දැන් අපිට නතර වෙලා වගේ තිබුණට නමුත් අපිට නොපෙනෙන විදිහට නමුත් ඒ කියන්නේ අනිකුත් මාධ්‍යෙන් හරි ඒ වගේන් එච්චර හයිලයිට් නුනට උරුප්පලා නොපෙන්නුනාට මේකේ අපිට නොපෙනෙන විදිහට විශේෂයෙන්ම ප්‍රාදේශීය පාලනයේ රාජකාරියට වැඩ කෙරෙනවා. ඒ කියන්නේ අපේ ආයාත නිර්යාත ආර්ථිකය එහෙම නැත්නම් ආනයන අපනයන කටයුතු මේ මොහොත වෙනකොට යම් කිසි ප්‍රමාණයකින් සිද්ධ වෙනවා කියන සිද්ධ වෙනවා. ඒ කියන්නේ වරායම කිසිසේත්ම වහලා නැහැ. ගුවන්තොටුපළේ ඔක්කොම නවත්තලා තියෙන්නේ මගී පර්යටන විතරයි. නමුත් සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඒ කියන්නේ කාගෝ කියන එක එනවා මේ ගුවන්තොටුපළ හරහා. ඒ නිසා නතර වෙලා තියෙන්නේ මේ මගී පර්යටන නැත්නම් උන්ගේ ගමන් විතරයි නතර වෙලා තියෙන්නේ. ඒකම දැන් අපි මේ දැන් පහු කළේ සිංහල අවුරුද්ද. ඒ සිංහල අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන්ම දැන් ගොවීන්නෙම විශාල වශයෙන් ඒ අවුරුද්ද මුල් කරගෙන ඔවුන්ගේ නිෂ්පාදනයන් හුඟක් විශාල වශයෙන් ගේන ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය තිබිච්ච මේ ක්‍රියාපිළිවෙත. ඉතින් ඒ සියලුම මේ එළවලු සහ අනිකුත් නිෂ්පාදන අපිට ඒ මිනිසුන්ගේ අපේ ආහාරයත් සපයන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදකයට යම්කිසි සාධාරණ මිලකුත් ලැබෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව රාජ්‍ය යාන්ත්‍රණය ඊටාම හොඳින් මේ ටිකේ වැඩ කටයුතු කෙරුණා. ඒ විශේෂයෙන්ම සමහර තැන්වල අතිරික්තයක් ඉතුරු වුණා. විශේෂයෙන්ම අනුරාධපුර වට්ටක් අහිම ඒකට කෙලින් මේ අනුව මේ කාර්යසාධක බලකායේ නිර්දේශය අනුව දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් දීලා ඒ සියලුම භාණ්ඩ ඒ අතිරික්තය සියලුම දේවල් මිලදීගෙන කොළඹට සහ අනිකුත් ඒවා හිග තැන්වලට මේ ලබා දෙන්න කටයුතු කළා. ඒකම දැන් ඔය මේක පටන් ගන්න කලින් විශේෂයෙන්ම අපි සැලසුම් කළා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතු ලේකම්තුමා අපි කැඳවලා විශේෂයෙන්ම දිසාපතිවරු නිෂ්පාදන දිස්ත්‍රික්කවල අත් වශයෙන් මේක තිබුණේ මාර්තු මාසේ 3 වෙනිදා මට මතක හැටියට ඒ රැස්වීමේදී කිව්වා අපි වහාම මේ වී මිලදී ගැනීම කටයුතු කරන්න ඕන කියලා. ඉතින් ඒ අනුව භාණ්ඩාගාරයෙන් අදාළ මුදල් දුන්නා. අපි මේ වෙනකොට මෙට්‍රික් ටොන් 50000ක් දැනට ස්ටොක් එක ඒ කියන්නේ දිසාපතිවරුන් යටතේ සහ ඔවුන්ගේ සහයෝගයෙන් කුඩා මෝල් හිමියන් ගාව ස්ටොක් කරලා තියෙන. ඒක රජයේ මුදලින් ගත් ඒවා. ඉතින් ඒ නිසා අපිට මේ අතරතුර මේ වගේ ඇඳරි නීති තිබුණත් අනිත් ආර්ථික කටයුතු ක්‍රමයෙන් කරගෙන යනවා. ඒ අතර දැන් මේ අපි යම්කිසි ආකාරයකට අපි තාම වාසනාවක් මම හිතනවා මේක යම්කිසි දායක දුරකට අපිට මේ පාලනය වෙයි කියලා. නමුත් අපි දැන් සාකච්ඡා කරගෙන යනවා මේ ක්‍රමයෙන් විවෘත කරන්නේ කොහොමද කියලා. එතකොට ඒකෙදි ඉස්සරහට තමයි ලබන සතිය වෙන්න පුළුවන්. අපි යම්කිසි තීරණයක් ගන්නවා. දැනට ඇත්තටම දැන් විශේෂම වහලා තියෙන දිස්ත්‍රික්ක 6ක්. ඒ 6 අපි බලාපොරොත්තු වෙන අතක ජනතුමාගේ උපදේශ පරිදි 20%ක් මුලින්ම පටන් ගන්න කාර්යාලවල සෙනග ගෙන්නන එකත් අනිකුත් කාර්ය. ඒ ලොක්ඩවුන් කළ නැති අනිත් දිස්ත්‍රික්කවල 50%ක් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේක දෙක නැතන ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ පැත්තේ මේ කොරෝනා මර්ධන මේ කාර්යසාධක බලකායේ නිර්දේශයන් උඩ. අත් වශයෙන්ම මහජනතුමා කිව්වා වගේ දැන් මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් SOP නැත්නම් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ප්‍රොසීඩියර්ස් සකස් කරලා තියෙනවා. අපි දැන් ඒ උපදෙස් දීමේදී විවෘත කිරීමට යම් ක්‍රම විවෘත කිරීම උපදෙස් දීමේදී අනිවාර්යයෙන්ම ඒ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිකුත් කරලා තියෙන SOP නැත්නම් මේ නිකුත් කරලා තියෙන උපදේශයන් ආදර්ශයන් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. ඒ උඩ තමයි මේවා විවෘත කරන්න බලාපොරොත්තු ටිකිට් ටික. වියලි ගම්බිම් වලට දියවර නිකුත් කරනකොට කරන ක්‍රමවේදයක් තියෙනවා. එකපාර දියවර මුදාහරින්නේ නැහැ. ටිකෙන් ටික දියවර මුදාහරිනවා. මම හිතනවා මේ මොහොතේ වියලිලා තියෙන මේ ලක් පොළොවට නැවතත් දියවර මුදාහරින්නට කාලය ඇවිල්ලා. Facebook live ඔස්සේ අප දිහා බලාගෙන ඉන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඔබට තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න. අපිට කාල වේලාව ලැබෙන පරිදි ඔබේ ගැටලු වලට ඉඩහසර වෙන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ Facebook live ඔස්සේ බලාගෙන ඉන්න ඔබටත් හෙට උදේ සමහර විට උණක් හෙම්මිරිස්සාවක් කැස්සක් එහෙම නැත්නම් බඩේ අමාරුවක් රෝගාබාධයක් හැදෙන්නට පුළුවන්. ඔබට
ඒ රෝගාබාධයත් සමගම ඇති වෙන්න පුළුවන් ගැටලුව තමයි මම මිශ්‍ර වෙයිද COVID-19 රෝගියෙක් සමග ස්පිරිතාලෙට ගියාම මටත් කොරෝනා හැදෙයිද කොලරා කාලේ ආලේ කිව්වට කොරෝනා කාලේ ආලේ කරන්න බැරි තත්වයක් පත් වෙලා තියෙන මොහොතේ මහාචාර්යතුමනි අපිට මේ මිශ්‍ර වීම වළක්වා ගන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? ඔව් අපිට හුඟක් කල්ලි ඉඳන් මේක තිබුණා. අපේ හෙල්ත් මිනිස්ට්‍රි එකේ අපිට මෙඩිකල් රෙකෝඩ්ස් හදලා කම්පියුටරයිස් රෙකෝඩ්ස් කම්පියුටර් එකේ තියෙන රෙකෝඩ්ස් හදලා අපිට පේෂන්ට් කෙනෙක්ව මේසෙන් එහා පැත්තේ ඉඳන් බලන්න නැතුව ගෙදර ඉඳලා බලන ක්‍රමවේදයක් තිබුණා. අපි ඒක මං කියන්නම් අපි කරපු එක කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කරපු එක. අපි අවුරුදු 12ක් ඉඳන් අපේ සායනයක් කරගෙන තිබුණා අසල්වාසී ගම්වාසීන්ට වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිකාර ගන්න නොමිලේ. අවුරුදු 12ක් ඉඳන් අපි මේක කරගෙන ඉන්න තිබුණා. ඊට පස්සේ ගිය අවුරුද්දේ පිට අවුරුද්දේ 2018 අපි තාක්ෂණයත් එක්ක පොඩ්ඩක් ඉදිරියට ගියා. අපි තිබුණ ඔක්කොම අපේ පේපර් රෙකෝඩ්ස් අපි කම්පියුටර් ගත කරා. කම්පියුටර් ගත කරලත් අපි පාවිච්චි කරුවේ අලුත්ම තාක්ෂණය අන්තර්ජාලයේ අපේ මේ රෙකෝඩ්ස් දාන්න එක. ඒ කියන්නේ ක්ලවුඩ් බේස්ඩ් මෙඩිකල් රෙකෝඩ් සිස්ටම් එකක් හැදුවා අපි. ඒක ඇත්තටම අපි දන්නේ නැහැ කොවිඩ් එක මාසෙකට ඉස්සෙල්ලා එනවා කියලා. ඒක අපිට කොහොමදත් දන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරුවෙත් නැහැ එහෙම එකක්. හැබැයි හරියටම විශ්වවිද්‍යාලයේ වහන්න දවසකට ඉස්සෙල්ලා අපිට කිව්වා විශ්වවිද්‍යාලය හෙට වහනවා කියලා ඔක්කොම. එදා අපේ වෛද්‍ය පීඨයේ පෞල් වෛද්‍ය අංශෙන් අපි මේකට උපාය මාර්ගයක් හෙදුවා. අර අපේ ක්ලවුඩ් බේස් සිස්ටම් එක එක්ක අපිට ඉන්නවා දැනට 1300ක් පේෂන්ට්ස්ලා. ගෙදරදීම බලන්න ක්‍රමවේදයක්. අපි අර පළවෙනි පින්තූරය පොඩ්ඩක් ගන්න පුළුවන්ද? අපේ මේ අන්තර්ජාලයේ දාන පළවෙනි පින්තූරය. මේක තමයි අපේ Department of Family Medicine වල වෙබ් පේජ් එක. ඒකේ දාලා තින්නේ අපි දැන් නම්බර්ස් වගේක් දාලා තිනවා ඩයලොග් නම්බර්ස් වගේක්. ඒකත් අපිට බොහොම මේ වෙලාවේ ස්තුති කරන්න ඕන ඩයලොග් එකකින් අපිට මේ කර්ෆියු දාන්න ඕන මෙන්න තියෙදි මේ ඩයලොග් නම්බර 5ක් අපිට දුන්නා. ඒ නම්බර වලට කතා කරුවාම අපි 5 දෙනෙක් ඉන්නවා මේ පෞල් වෛද්‍ය අංශේ. ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් මේ ෆෝන් කෝල් එකක් ගන්නවා. අරගෙන අපිට ඒ කතා කරපු තැනැත්තාගේ මෙඩිකල් රෙකෝඩ් එකත් එක්ක බලන්න පුළුවන් අන්තර්ජාලයෙන්. එතකොට අපි කතා කරන්නේ නිකන් නොදන්න මිනිස්සෙක්ට නෙමෙයි අපෙන්ම බෙහෙත් ගත්ත අපේම සායනයට අවුරුදු 12ක් 10ක් 5ක් දෙකක් ඇවිල්ලා තියෙන මිනිස්සෙක් මේසේ එහා පැත්තේ නැතුවට අපිට ඒ හා සම්බන්ධ රූපයක් අපේම ඇවිල්ලා පෙනෙනවා. තව එකක් තියෙනවා නම් පංගුවක් කෑන් ළඟ WhatsApp උත් තියෙනවා. WhatsApp වලින් අපිට මොබයිල් කෝල් එකක් දුන්නොත් එතකොට මූණත් පේනවා අපිට. ඒ විදිහ කන්සල්ටේෂන් අපි කරලා ඇති මං හිතන්නේ 100ක් 200කට වඩා මේ කාලේ. ඊට වඩාත් අපි බොහොම වටිනා දෙයක් කරුවා. පළවෙනි දවස් 3 ඇතුළත අපේ ඩේටාබේස් එකෙන් කම්පියුටර් ඩේටාබේස් එකෙන් අපි තෝරගත්ත අවුරුදු 50ට වැඩි දියවැඩියාව ප්‍රෙෂර් එක පපුවේ මාංශය එහෙම තීන අපේ හිටියා දත්ත මේ ඩේටාබේස් එකේ 250 ගාණක්. ඒ 250 ගාණ අපි 5 දෙනා ડોක්ටර්ස්ලා මෙතන ඉන්න 5 දෙනා බෙදාගෙන ඒගොල්ලන්ගේ ගෙවල් වලට කතා කරුවා අපි. ගෙවල් වලට කතා කරලා කිව්වා අපිට එන්න ඕමනා නැහැ. අපි ඕන වෙලාවක ඕගොල්ලෝ මේ නම්බර එකට අමතන්න අපිට මට කවදාකවත් ඒ වගේ සන්තෝෂයක් දැකලා නැහැ දැනිලා නැහැ පේෂන්ට්ලා මේ උත්තර දුන්න හැටියට. ඒ කියන්නේ කවදාකවත් ඔය දන්නවනේ අපේ දොස්තර කෙනෙක් පේෂන්ට් කතා කරන්නේ නැහැ නේ කවදාවත්. මගෙත් මං හිතන්නේ ජීවිතේට පළවෙනි පාර මේ එහෙම කෝල් එකක් දුන්නෙම. පේෂන්ට්ලානේ දොස්තරට කතා කරන්නේ. අපි ගෙවල් වලට කතා කරා. නම කියලා. එතකොට අපි දන්නවා බය වෙන්න එපා කිසිම බෙහෙතකට බෙහෙත් අඩුවක් තියෙනවා නම් අපි කරුවේ අපේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක WhatsApp කරුවා නැත්නම් රාගම උසුසලට අපි කෙලින්ම ඇරියා. ඉතින් ක්‍රමවේදයක් තියෙනවා බොහොම අඩු වියදමෙන් හදපු එකක් මේ. දැන් මේ සෞඛ්‍ය සේවය අංශයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් ඔබතුමාලා මේ ක්‍රමවේදය නිර්මාණය කරනවා. දැන් සීතා අරමිපුල මැතිණිය ඉන්නවා. ඇය එක් අතකින් සෞඛ්‍ය සේවය නියෝජනය කරනවා. අනිත් අතින් ඇය රාජ්‍ය යාන්ත්‍රණය ජනාධිපති කාර්යසාධක බලකාය. මේ වගේ ක්‍රමවේදයක් COVID-19 ඇවිල්ලා යයි.
අපිට ඊළඟට COVID-20 එන්න පුළුවන්. එහෙම නැත්නම් මීට වඩා ප්‍රබල වෛරස බලපෑම අපිට එන්න පුළුවන්. අපිට බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශයෙන්. මේ කාරණාව සඳහා රාජ්‍යාන්ත්‍රණයේ මැදිහත් වීම කොයි ආකාරයෙන්ද අපිට ලබා දෙන්න පුළුවන්? මම හිතන්නේ ඔබ අහන්නේ ඉදිරි සැලැස්මවල් ගැන. ඔව්. ඇත්තටම දැන් COVID-19 ආසාදන තත්ත්වයත් එක්ක ලෝකයෙන් රටවල් තනි වුණානේ. තනි වුණාට පස්සේ තමයි ඒ රටවල් වලට තේරුම් යන්නේ එක පැත්තක් නෙවෙයි හැම ශ්‍රේෂ්ඨයක්ම තමුන් ශක්තිමත් වුණේ නැත්තම් මේ වගේ ව්‍යසනයකදී මුහුණ දෙන්න බෑ කියලා. ඒතර ඒක එක පැත්තක් තමයි මේ කතා කරපු සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේදී අපි පුරුදු වෙලා තිබුණු එක් ක්‍රමයක් තියෙනවා සායන වලට රෝගීන් එනවා වෛද්‍යවරයා පරීක්ෂා කරනවා ඒ ආකාරයේ සම්ප්‍රදායික ක්‍රමය තිබුණා. නමුත් මේ වැටුණු අපිට මේ බාධාවන් නිසා COVID-19 නිසා වෙනස් වූ ක්‍රම සොයන්නට වුණා. ඒතර මේතුමා මේ කතා කරන්නේ මීට ඉස්සෙල්ලත් තිබුණු ක්‍රමවේදයක්. එතුමා කියනවා ඊට ඉස්සෙල්ලත් උන්නේ ශක්තිමත් වෙලා හිටියා. ওই වගේ බොහෝ රෝහල් වලට ඒ ක්‍රමවේද තියෙන්නට පුළුවන්. නමුත් ඒක ජාතික ප්‍රතිපත්තියක් විදිහට මුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේම මේ විදිහට රෝගීන්ට බේත් කරන එක ක්‍රමවේදයක් විදිහට පිළිගැලගෙන නැහැ. ඒක අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ තිබුණු ක්‍රමය නෙවෙයි. නමුත් මේ ව්‍යසනයත් එක්ක අඳුනා ගන්නට පුළුවන් අපිට අභියෝග එන්නට පුළුවන් සාම්ප්‍රදායික ක්‍රමෙන් බැහැර වෙලා ඕනෑම ශාස්ත්‍රයක් අපිට දුවවන්න වෙනවා. එහෙම නැත්නම් මේක ක්‍රියාකාරීත්වය ගෙනියන්න වෙනවා. මං හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය විතරක් නෙවෙයි. ඔබට තේරෙනවා මේ රටේ ආහාර පාන වල ඉඳන්ම ලොකු අභියෝගයක් දැන්. ඒ අභියෝගයත් එක්ක තමයි දැනෙන්නේ ලෝකයෙන් තනි වෙලා අපි ස්වයංපෝෂිත වෙන්නට ඕනේ. අපිට වෙන වෙන ශාස්ත්‍රවල විවිධ වූ ක්‍රියාමාර්ග තියෙන්නට ඕනේ. ඒ වගේ තව පියවරක්නේ නව නිපැයුම් වෙන එක. ඒතරේ නව නිපැයුම් වගේම ක්‍රමවේද සියල්ලට මං හිතනවා ජාතික ප්‍රතිපත්තියක් එක්ක අපිට ඉස්සරහට ක්‍රියා කරන්නට වෙනවා. මේවා සවිමත් කරන්නට වෙනවා. ඒවා දීර්ඝ කාලීනව පවත්වගෙන යන්නට වෙනවා. ඒ සියල්ල මං හිතන්නේ මේ COVID-19 ව්‍යසනයත් එක්ක අපේ ඇහැරෙන්න කියලා ඔබලා කියනකොට අපි බොහෝ જાතියක් විදියට ඇහැරිලා ඉවරයි කියලා මට හිතෙනවා බොහෝ දුරකට. ඒ ඇහැරීමත් එක්ක තමයි සැඟවිලා තිබුණු ක්‍රමවේද. අපි හදපු නැති නව නිපයෝ, හිතපු නැති ශාස්ත්‍ර පිළිබඳ අලුත් විදියට හිතන එක. මේ රට ස්වයංපෝෂිත ආහාර වලින් තමුන්ගේ රටක් විදියට ස්වයංපෝෂිත වෙන්න ඕනේ කියන විවිධ ශාස්ත්‍ර තුල අලුත් අදහස් ඇති වෙලා තියෙනවා. එතකොට මං හිතනවා රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් නායකත්වයක් තුළින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මෙතුමා කියපු ඒ නව පියවර ඉදිරියට යන පියවර රාජ්‍ය තන්ත්‍රය විසින් ජාතික ප්‍රතිපත්තියක් විදිහට මුළු සෞඛ්‍ය ශාස්ත්‍රයට මේක පිහිටවන්නට වෙනවා. ඒක ඕනෑම හදිස්සි අවස්ථාවකට විතරක් නෙවෙයි සාමාන්‍ය ජන ජීවිතයේ කාර්යබහුලතාවය අඩු කරලා රෝහල් වල තියෙන ඝනත්වය අඩු කරලා ඒ කාර්ය ශක්තිමත්ව කරන්න උදව් වෙනවා. ඒ කියන්නේ මේක මේ ව්‍යසනයක් නොමැති වෙලාවකද කාර්යක්ෂමතාවය වැඩි කරන ක්‍රමවේද. එහෙනම් මං හිතන්නේ මෙතනින් එහාට අපි මේ ව්‍යසනයට මුහුණ දෙනවා වගේම ඒට සමාන්තරව අපි මේ සියලු ශ්‍රේෂ්ඨ පිළිබඳ ඔබ කිව්වා වගේ අවධානය යොමු කරන්නට ඕනේ. මේවා කොහොමද නොසෙල්විය හැකි විදියට ස්ථාපනය කරන්න කියන එක. මොකද COVID-19 ඇවිල්ලා යනවා වගේම ওই අදහස් ඇවිල්ලා ගියොත් රැල්ලක් වැල්ලට ඇවිල්ලා යනවා වගේ ගියොත් මේක අපිට මේ විදිහට ස්ථාවර එහා ඊළඟ පරම්පරාවකට ගෙනියන්න බැරි වෙනවා. නිසා මං හිතන්නේ මෙතනදී අපි ඔබේ වැඩසටහනේ නම වගේම ඇහැරෙන්නට ඕනේ මේ හොයාගන්න ක්‍රමවේද ස්ථාපනය කරන ක්‍රමවේද අර වඳුර ගෙවල් හදනවා වගේ මේ වැස්ස කාලේට විතරක් පාවිච්චි කරලා අතාරින්න දේවල් නෙමෙයි ඉදිරියට රාජ්‍ය යාන්ත්‍රණයට මේක ඔබවන්නට ඕනේ ස්ථාපනය කරන්නට. මං හිතනවා අපි මේ ව්‍යසනයේදී එකතු වෙලා ඉන්න මේ සියලු දෙනා එකට එකතු වෙලා ඉදිරියට වැඩ කළොත් ඒ සියලු යාන්ත්‍රණයන් ස්ථාපනය කරන්නට පුළුවන්. අලුත් නිමයුම් මේ රටේ නිපදවන්නට පුළුවන්. මං හිතනවා අපි දශකයක් ආපස්සට යන්න හදන්නේ. ආපස්සට යන්න පුළුවන් හොඳ පැවැත්මක් තියෙන ජාතියක් මේක. රටක් මේක. මේ දශක ගාණක් පස්සට ගියොත් හොඳ ශක්තිමත්ව මේ රට වාරි මාර්ග වේවා, කෘෂිකර්මය වේවා, සෞඛ්‍ය වේවා සියලු දේවල් වල ඉතිහාසයට ගියොත් ලෝකයට වඩා දක්ෂව හිටපු දක්ෂයන්ගෙන් පිරුණු රටක්. ඒ හින්දා මං හිතනවා ඔය හොයාගන්නා වූ කුමන ශාස්ත්‍රයක කුමන අලුත් අත්දැකීමක් වුණත් අපි සියලු මේ විද්වතුන් වියතුන් විතරක් නෙමෙයි රටට ආදරය කරන සියලු පුරවැසියන් එකට එකතු වුණොත් ඔය සියලු ශාස්ත්‍රයන් ස්ථාපනය කරලා ඉදිරියට මේක ස්ථාවරව මේ රටේ ස්ථීරව ගෙනියන ක්‍රියාමාර්ග බවට පත් කරන්නට පුළුවන්. මම හිතනවා ඒකට අවශ්‍ය වන්නේ මේ වෙලාවේ අපි සියලු දෙනාගේම තියෙන උනන්දුව කැපවීම ඒ අභියෝග ජය ගන්න තියෙන කැමැත්ත සහ જાතියක් විදියට ඉදිරියේදී අපි තනිව නැගිටින්න ඕනේ කියන ඒ අදහස හිතවලට ආවොත් ඔය සියලු ක්‍රියාමාර්ග රාජ්‍ය තාන්ත්‍රය තුළ ස්ථාපනය කරගන්න අපි සියලු දෙනාට පුළුවන් වෙයි. මේ දවස්වල රැල්ලට ගෙවල් වල වට්ටක්ක පත්තක්ක දඹල මෑකරල් වැවෙන්න පටන් ගන්නවා. පුංචි පුංචි දළු දානවා. හැබැයි COVID-19 ආපහු හැරිලා ගිය දවසක මේ වට්ටක්ක පත්තක්ක දඹල මෑකරල් වැල් වේලිලා ගියොත් එහෙම මං හිතනවා ඒකත් තවත් වැල්ලට ඇවිල්ලා රැල්ලට ගියපු රැල්ලට ඇවිල්ලා වැල්ලට ගියපු තවත් එක රැල්ලක් විතරයි. අපි තුන් වේලම උණුහුම්ම
රත් වෙච්ච කෑම කන්න පුරුදු වෙච්ච જાතියක් නේ. අපි ඊට ටිකක් උණු කෑම ඕනේ. ඒ නිසාම සමහරලාට උදේට උයපු දේ දවල්ට කන්නේ නැහැ, දවල්ට උයපු එක රැට කන්නේ නැහැ. අපි දැකපු දෙයක් මේක. අපි දන්න දෙයක්. හැබැයි මේ කෑමනාස්තිය මේ ආහාර විනාශය අපි නවත්තන්නට ඕනේ. අපිට පුළුවන් උදේට උයපු එක දවල්ට කන්න, දවල්ට උයපු එක රැට කන්න. අපි මේ ආකල්ප වලින් මිදිලා අපිට අලුත් ආකල්ප ඔස්සේ අලුත් ගමනක් යන්න තියෙන මොහොතක අපිට මතක් කරන්න වෙනවා චන්දන අතපත්තු මහත්මයාණනි, දැන් මේ මොහොත කියන්නේ අපිට මේ රෝගීන් සම්ප්‍රේක්ෂණය වීම සහ ඔන්න මිශ්‍ර වීම වළක්වා ගැනීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් අවශ්‍ය මොහොතක්. දැන් මහාචාර්යතුමා සඳහන් කළා මේ ඩේටාබේස් එකක්. එහෙම නැත්නම් මේ තොරතුරු ලේඛනගත කරලා ඔවුන්ගේ ප්‍රොෆයිල් එකක් ඔවුන්ගේ දත්ත සටහනක් එක්ක ප්‍රතිකාර කරන ක්‍රමයක්. මේ සඳහා යම් කිසි විදියකට තාක්ෂණික සහයක් ඕනේ, තොරතුරු තාක්ෂණ වේදේ බලපෑම අවශ්‍යයි. ඉන් ඔබට ගිහිල්ලා මේ මොහොත වෙනකොට යම් කිසි යාන්ත්‍රණයක්, යම් කිසි සැලැස්මක් ක්‍රියාත්මක වෙනවද? ඔබ හමුවට එන මේ මූලික රෝගීන්, සාමාන්‍යයෙන් ගෙදරක ලෙඩක් උණක් හෙම්බිරිසාවක් කැස්සක් හැදිලා එන රෝගීන්ව මේ මිශ්‍රණය වීම වළක්වා ගැනීම සඳහා. ඔව්, ඇත්තටම දැන් ඔබ දැන් විමසන්නේ දැන් මම නියෝජනය කරන්නේ මේ ප්‍රයිමරි කෙයා ෆිසිෂියන්ස්ලා. එහෙම නැත්නම් පවුලේ වෛද්‍යවරු. එහෙමත් නැත්නම් ෆ්‍රන්ට් ලයින් ડોක්ටර්ස්ලා විවිධාකාර නම් පාවිච්චි කරන්න පුළුවන්. අපේ සෞඛ්‍ය සේවයේ අර ෆස්ට් කන්ටැක්ට් කෙයා කියලා ඉංග්‍රීසියෙන් කියන එහෙමත් නැත්නම් ඉදිරි පෙළ වෛද්‍යවරුන්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සපයන වෛද්‍යවරුන්. එතකොට දැන් ඔබ අහන්නේ මේ COVID-19 වසංගතය හමුවේ සහ හෝ මේ වසංගතය අවසන් යම් ප්‍රමාණයකට මේක ක්‍රමානුකූලව අවසන් වෙගෙන යන අවස්ථාවකදී කොහොමද මේ ඉදිරි පෙළ වෛද්‍යවරුන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැනටත් අපේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් කිසියම් උපදේශන මාලාවන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අර ඉස්සෙල්ලා මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහත්මයා සඳහන් කරා වගේ අපේ වෛද්‍යවරුන් එකතු වෙලා උපදේශන මාලාවන් සකස් කරලා තියෙනවා. මේ මොහොතේ ඇත්තටම අපේ සමස්ත සෞඛ්‍ය සේවයම මුළු බර වෙර යොදන්නේ මේ COVID-19 රෝග ලක්ෂණ සහිත රෝගීන් හඳුනා ගන්න, ඒ වගේම ඒ ආශ්‍රිත පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමාජ දුරස්ථතාව පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් කායික දුරස්ථතාව පවත්වාගෙන යන්න. ඒ වගේම අර සාමාන්‍ය රෝග තත්ත්ව තියෙන රෝගීන්ට ඔවුන්ට හැමතිස්සෙම උපදෙස් දීලා තියෙනවා තමන්ගේ වෛද්‍යවරයා අමතලිවරලා වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න. උපදෙස් අරගෙන අවශ්‍ය නම් ඒ වෛද්‍යවරයා උපදෙස් දෙනවා නම් වෛද්‍යවරයා හම්බ වෙන්න. දැන් ඔබ සඳහන් කරා වගේම අපේ රාජ්‍ය සේවයේ වගේම පෞද්ගලික සේවයේත් මේ ෆ්‍රන්ට් ලයින් ડોක්ටර්ස්ලා කියන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සපයන. දැන් අපේ රාජ්‍ය සේවයේ ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට්ස් කියලා ඉස්සර මේවට හැඳින්නුවේ මේ මධ්‍යම බෙහෙත් ශාලා කියලා. ඒ වගේ ආයතන 499ක් තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය රෝහල් 472ක් තියෙනවා. ඊට අමතරව පූර්ණකාලීනව සහ අර්ධකාලීනව ජෙනරල් ප්‍රැක්ටිස් කියන සේවයේ යෙදෙන, එහෙමත් නැත්නම් ෆැමිලි ડોක්ටර්ස්ලා විදියට කටයුතු කරන 10000ක් විතර වෛද්‍යවරු සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මේ ගොඩක් සේවාවන් යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා මේ වෙලාවේදී. මොකද මේ COVID-19 රෝගය පැතිරෙන වේගය සහ ඒ රෝගය තියෙන භයානකකම නිසා අර මුහුණට මුහුණ වෛද්‍යවරයා හමු වීම සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ ඕනම වෙලාවක තමන්ගේ පුරුදු වෛද්‍යවරයාගේ දුරකථන අංකයට අමතලා තමන්ට මොකද්ද තියෙන රෝගාබාධය කියලා වෛද්‍යවරයාට දැනුම් දෙන්න. මොකද තමන්ගේ පුරුදු වෛද්‍යවරයා දන්නවා, තමන්ගේ පවුලේ සියලු තොරතුරු දන්නවා, ආදායම කොයි වගේද කියලා දන්නවා. එතකොට තමන්ට කොයි විදිහේ රෝගාබාධ මීට පෙර හැදිලා තියෙනවද කියලා දන්නවා. එකම අඩුපාඩුව තියෙන්නේ මේ අපේ අර මහාචාර්ය කුමාර මෙන්ඩිස් සඳහන් කරා වගේ අපිට ඉලෙක්ට්‍රොනික ඩේටාබේසස් නැහැ. නමුත් හැම යම් ආකාරයක ඩේටාබේසස් ස්පිරිතාලවල ක්‍රියාත්මක වෙනවා. අපේ පෞල් වෛද්‍යවරුන්ගේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ තමන්ට ඕනෑම ආකාරයක රෝග ලක්ෂණයක් මතුවෙනවා නම් පළමු දේ කරන්න ඕන තමන්ගේ හුරු පුරුදු වෛද්‍යවරයා ආමන්ත්‍රණය කළා එයාගෙන් උපදෙස් ගන්න. ඔහු නිවැරදි උපදෙස් ලබා දෙයි. කොයි ආයතනයටද යොමු වෙන්න ඕන? ඔබට COVID-19 සැකකටයුතු රෝග තියෙනවද? එහෙම නැත්නම් COVID-19 රෝගය වගේ වෙන්න පුළුවන්ද? ඒ සියලු උපදෙස් වෛද්‍යවරයාගෙන් ලබා ගන්න පුළුවන්. හුරු පුරුදු ලෙඩ රෝග වලට හුරු පුරුදු වෛද්‍යවරයා
අපි අපේ ආසන්නතම රෝගාබාධවලට අපි යොමු වෙන්නට ඕනේ අපිට හුරු පුරුදු වෛද්‍යවරයා. හැබැයි රෝගාබාධ පැත්තකින් තිබ්බබ ලේකම්තුමනි අපි අපේ සාමාන්‍ය ජන ජීවිතයේ එදිරිදා ගැටලු වලදී අපි අපිට ආසන්නතම රාජ්‍ය සේවකයන් මුණ ගැහෙනවා. දැන් ග්‍රාම නිලධාරිතුමෙක් වගේ කෙනෙක්ව අපි අපේ ආසන්නතම ගැටලු වලට මුණ ගැහෙනවා. මේ මොහොතේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යභාරය කොහොමද සිද්ධ වෙන්නේ? රට නැවතත් කොටසින් කොටස අර දියවර විවෘත කරනවා වගේ විවෘත වෙනකොට රාජ්‍ය සේවකයන්ට තියෙනවා මහා විශාල බරපතල රාජකාරියක්. ගම් මට්ටමින්, නගර මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් කොහොමද මේ කාර්යභාරය සිද්ධ වෙන්නේ? ඇත්ත වශයෙන්ම දැන් මම මුලින් කිව්වා වගේ දැන් අපේ අමාත්‍යාංශය යටතේ හුඟක් රාජකාරී කෙරෙනවා. ඒකම සෞඛ්‍ය සේවාවන් සහ ආරක්ෂක සේවාවන් ඒ වගේත් ඒ රාජකාරී සුපුරුදු පරිදි කෙරෙනවා. ඉතින් දැන් මේ යටතේ ඇත්ත වශයෙන්ම දැන් අපිට දැන් මේ සියලුම රාජ්‍ය සේවා කටයුතු කරගෙන යන්න විශේෂයෙන්ම දැන් ඇත්ත වශයෙන්ම ලංකාවේ ගත්තොත් විශාල රාජ්‍ය සේවාවක් තියෙනවා. ලක්ෂ 13ක් විතර සම්පූර්ණ මේ රාජකාරීන් යෙදෙනවා. ඉතින් මේ කට්ටිය විශේෂයෙන්ම දැන් ඒ කට්ටිය ගත්තාම අපේ දැන් ග්‍රාම සේවා කොට්ටාස තියෙනවා 14022ක්. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙනවා 341ක්. ඉතින් ඊට අමතරව පළාත් පාලන ආයතනත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ වගේ සියලුම සේවකයන් දැන් මේ අවස්ථාවේ වැඩ කරනවා. ඒ නිසා ඔවුන් වැඩ කරන කටයුතු කරගෙන යන ගමන්ම ඇත්ත වශයෙන්ම අපිට දැන් විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවේ මේ අපේ සෝෂල් ඩිස්ටන්ස් නැත්නම් අපි මේ දුරස්ථභාවය තියාගන්න ඕන නිසා හුඟක් අනිකුත් හුඟක් මේ රාජ්‍ය ආයතන වලට උපදෙස් දීලා තියෙන්නේ අපි ඔන්ලයින් ඒ රාජකාරී කරන්න. ඉතින් ඒ නිසා ඒ අනුවත් කටයුතු කරන සමහර වෙලාවට දැන් අපි දැන් යම්කි සාම්ප්‍රදායික අපි කරගෙන ආපු වැඩ විදිහට වඩා දැන් මේ අවස්ථාවේ අලුත් සංකල්ප මත ඒ සාම්ප්‍රදායිකව කරගෙන ආපු වැඩවලට වඩා ඉක්මනින් යම් දේවල් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒක මම හිතන්නේ කොරෝනා වෛරසයත් එක්ක ආපු යම්කිසි ආකාරයක අපිට මේ ඔපචුනිටි එක නැත්තම් හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපිට රාජ්‍ය සේවය ඉස්සරහට ගෙනියන්නත් මේ රාජ්‍ය සේවයේ මේ යම්කිසි ආකාරයක වැඩි දියුණුවක් කරන්නත් අපිට මේ අවස්ථා මේ ඊටාම හොඳින් ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒකම දැන් මේ අපේ ටාස්ක් ෆෝස් එක යටතේ කටයුතු කරගෙන යනකොට දැන් විශේෂයෙන්ම දියුණු කරලා තියෙනවා දැන් මේ වෙනකොට අපේ දැන් ග්‍රාම නිලධාරි මට්ටමට යනකම් කොච්චර මේ දැන් එක පවුලකට කොච්චර අවශ්‍ය ඒ කියන්නේ පෝෂ්‍යදායී ආහාර වේලකට කොච්චර අවශ්‍යතාවයන් තියෙනවද? ඒතකොට ගමට කොච්චර යන්න ඕනද? ඒකට අත් වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනසංඛ්‍යා ලේකම් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ උපදෙස් අරගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයන් ගණනය කිරීම. ඊගාවට අපිට ඒ තුලින් ගමකට කොච්චර ඕනද? ග්‍රාම සේවන කොටසකට කොච්චර ආහාර අවශ්‍යතාවයක් තියෙනවද? එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්ය දිස්ත්‍රික්ක මට්ටමේ ඒ වගේ දැන් ඒකට අවශ්‍ය මේ කියන්නේ පරිගණක වැඩසටහන් දැන් සකස් කරමින් යනවා. මම හිතන්නේ එතකොට අපිට යම්කිසි ආකාරයක දැන් අර කිව්වා වගේ දැන් ඔය අපි ඉස්සෙල්ලා කිව්වාගේ මේ අපි එළවලු හිටෝලා ටික දවසක් යනකොට මේක අමතක වෙලා යයිද කියන කතාව වෙනකොට දැන් ඒකෙදි අපිට ඇත්ත වශයෙන්ම මේ ඒ වැඩසටහන් අපි අර මේ අර වල මැතිනිකව වගේ මේ බැල්ලට ඇවිල්ලා හොදගෙන යන විදිහ නැතුව අපි මේ දිගටම කරගෙන ගියොත් මම හිතන කරගෙන යන්න වෙනවා අපිට. ඒ කරගෙන ගියොත් මේ අපේ අවශ්‍යතාවන් අපිට අඳුන ගන්න පුළුවන් කල්ැතුවම ඒකම අපිට යම්කිසි ආකාරයක ඉස්සරහට මේ අපේ මේ අමතර නිෂ්පාදනයන් අපිට සැලසුම් කරගන්න පුළුවන් වෙනවා විදේශ වලට යවන්නත් විශේෂයෙන්ම කෘෂිකාර්මික ද්‍රව්‍ය විශේෂයෙන්ම කෘෂිකාර්මික ද්‍රව්‍ය කියනකොට එළවලු පළතුරු සහ ඒකම විශේෂයෙන්ම දීවර සහ දැන් අපිට වැඩි දැන් නිෂ්පාදනය වෙනවා කුකුල් මස් සහ බිත්තර ඒ වගේ දේවල් අපේ මේ අපිට නිර්යාත කරන්න පුළුවන් මට්ටමට ඒ නිසා මේ තත්වයන් අපි තවදුරටත් මේ විදිහටම ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය මේ විදිහටම අපිට කරගෙන ගියොත් ඒ කියන්නේ අපි විදේශ මත යැපෙන යපුම් ආර්ථිකයෙන් ගොඩ වෙලා මේ අපේ දේශීය කෘෂිකර්මය නංවීමත් එක්කම ඒකට අවශ්‍ය ඇත්ත වශයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනිකුත් අපිට අවශ්‍ය හොඳ මේකේ ඥාන සම්භාරය තියෙන ජනතාවක් ඉන්නවා. නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති නිසියාකාරව මෙතෙක්කල් සකස් නොවීම තමයි අපිට තිබිච්ච ගැටලු. දැන් මම හිතනවා මේක මේ කොරෝනාත් එක්කම අපි හරි පාට වැටලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරි කාලය
මේ ඉතාම හොඳ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් එක්ක ඇවිල්ලා අපේ කෘෂිකාර්මික අංශයත් එක්කම වෙන ඒකට අදාළ අනිකුත් මේ කෘෂිකාර්ම නිෂ්පාදනත් වැඩි දියුණු කළා අපිට යම්කිසි ආකාරයක ගමනක් යනවා. ඒක මම හිතන්නේ මේ කොරෝනා වෛරසත් එක්ක ආපු අපිට ආශිර්වාදයක් කියලා සලකලා තමයි අපේ ආර්ථිකය සකස් කරන්නේ. මම හිතන්නේ ඒකටම අපේ සියලුම රාජ්‍ය සේවකයන්ොත් අනුගත විය යුතුයි. අපි එක්තරා කාලයක විස්තෘත පවුල් වලට පුරුදු වෙච්ච જાතියක්. හැබැයි එන්න අපි න්‍යෂ්ටික පවුල් වලට ලං වුණා. අපි කේන්ද්‍රගත වුණා. ඒ නිසාම අපේ පවුල් අතර තියෙන සහයෝගය නැති වුණා. ඒ වගේම අපි ගමත් එක්ක තියෙන සහයෝගය නැති වුණා. එකිනෙකා අතර තියෙන සහයෝගය නැති වුණා. දැන් මම හිතනවා රාජ්‍ය යාන්ත්‍රණයටත් ඒ රාජ්‍ය ආයතන වල අතර තියෙන සහයෝගය උපරිමයෙන් කටයුතු කරන අවස්ථාව වෙලා. සීතාරම්පුල මැතිණිය ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයෙක් විදිහට මම හිතන්නේ වෛද්‍ය ගැටලු නෙමෙයි බොහෝ ගැටලු ඔබතුමියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. අපිට Facebook live ඔස්සේ ඉදිරිපත් කළ තියෙනවා ලසිත ප්‍රියංකර මහත්මයා. මම හිතනවා මේ ගැටලු වලට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. මේක බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්. උදාහරණ මං ඉන්නේ කොළඹ. මගේ ව්‍යාපාරයේ කමියුනිකේෂන් එකක්. මාර්තු 20 ඉඳන් වැහුවත් අපි රෙන්ට් එක ගෙවන්න ඕන. උන්ගේ කුලිය ගෙවන්නට ඕනේ. ඉතින් අපිට ආයේ අපේ ව්‍යාපාර කවද පටන් ගන්න පුළුවන් වෙයිද මේක මං හිතනවා රාජ්‍යාන්තරණය පැත්තෙන් ගැටලු ගොඩක් ඇති. හැබැයි ජනතාව මේ මොහොතේ තමන්ගේ එදිනෙදා ස්වයං ව්‍යාපාර ස්වයං රැකියා මේ ව්‍යාපාර කටයුතු වලට හිර වෙලා. මොකද උන් අනිත් මූලික වියදම් ටික දරන්නට ඕන. උන්ගේ කුලිය ගෙවන්නට ඕන. උන්ගේ නිෂ්පාදන වියදම් දරන්නට ඕන සමහර දේවල්. අපිට කොහොමද මේකට උත්තරයක් දෙන්න පුළුවන්? දැන් ලක්ෂණ ඒකට දිනය 20 වෙනිදාද 21ද 22ද කියන එක කියන්න බෑ. නමුත් ඒක කියන්න වෙන්නේ අපිට තව දින කීපයකින් එන අපේ මේ ක්‍රමවේදයත් එක්ක. නමුත් දැන් ඕකට ඕනේ අපිට ප්‍රතිපත්තිමය උත්තරයක් නෙමේ අපේ පුරවැසියන්. ඒක ඇතුළෙම තියෙනවා මේ රෙන්ට් එක අපි ගෙවන්න ඕනේ කියන කාරණාව. එතකොට මෙතන කාරණාව දැන් අපි සති කීපයක් එහාට ගියොත් අපිට තිබුණු ගැටලුව තමයි තරාදියක එක පැත්තකට ජීවිතය දාලා අනික් සියලු ගැටලු අනික් තරාදියට දාලා මේ දෙක අතර ලන්සුවක් තියෙන එක. ඒතර අපිට අපේ එක් රටවල් මේක තීරණය කරපු විදිහ වෙනස්. සමහර රටවල් ආර්ථිකයේ ප්‍රමුඛතාවය දීලා මිය යන සංඛ්‍යාව හෝ රෝගී වෙන සංඛ්‍යාව දෙවෙනි තැනට දැම්මා. නමුත් අපි රටක් විදිහට අපි තරාදියේ බර වැඩි කළේ ජීවිතවල වටිනාකමට. මේ රටේ පුරවැසියන් රෝගී නොවී ඉන්න එකට නොකා නොබී හරි අපි තියෙන දෙයක් කාලා බීලා හරි කොහොම හරි ජීවිත ටික සියලු දෙනාගේ ජීවිතවලට එකම අගයක් දීලා ඒ ජීවිත එක විදිහටම ආරක්ෂා කරන්න ඕනේ කියන තැනදී ආර්ථිකය කෑම බීම වල ගුණාත්මකභාවය ජීවත් වෙන තැන කියන දේවල් තරාදී අනික් පැත්තට වැටුනේ. ඒතොර එහෙම ගත කරපු සති දෙක තුනක් සාධනීය විදිහට ගිහිල්ලා අපේ සටනේ යම්කිසි වූ ප්‍රගතියක් දකින්නකොට අපේ දැන් ඊළඟට එන මතුවෙන කාරණා තමයි මේවා. හැබැයි ඒව ජන ජීවිතයේ අතිශයින්ම වැදගත් කාරණා. පුරවැසියන් විදිහට තනි පුද්ගලයා ගත්තොත් තනි පුද්ගලයාට ආවේනික වූ මෙවැනි ගැටලු රාශියක් තියෙනවා. ඒක ගොවිතැන පැත්තෙන් වෙන්නත් පුළුවන්. ඔය කිව්වා වගේ ඔය කමියුනිකේෂන් එක නැත්නම් සුළු ව්‍යාපාර වෙන්නත් පුළුවන්. ඒ සියලු දෙනාටම අපිට කියන්න තියෙන தત્ත්වය තමයි දැන් ඔව් සඳහන් කර විදිහට ඔහු ඉන්නේ මේ ආසාදනයේ වැඩියෙන්ම තියෙන ප්‍රත්‍යක. ඒතකොට එහෙමයි කියලා අපි සදාකාලිකම මේ පැත්ත හිර කරලා සියලු අනික් පැති අරිනවා කියන එක නෙවෙයි. ඒක ක්‍රමවේද. මේ මුළු ඒ ආසාදිත වෙච්ච ඒ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ වේවා ඒ වගේ අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගැන කතා කළා. ඒ වගේ කුඩා ඒකක වලට යනකොට ඒ ඒකකවල රෝගීන් අපි දකින්න නොලැබෙන තැන් දකින්නට පුළුවන්. ඒතකොට ඒ වගේ ස්ථාන මුලින් මේ ව්‍යාපාර වලට සියලු දේට විවෘත වෙනවා. ඒතර ඔබ කියුව එක ගැටලුවක් තමයි ඔහු ඒකේ අහනවා අපේ රෙන්ට් එක ගැන. ඒතර කෙනෙක්ට හිතන්න පුළුවන් මේක රජයෙන් ගෙවනවද කොහොමද කරන්න කියන ප්‍රශ්නයක් ආවොත් මම හිතන්නේ ඒ බලපෑම යන්නේ වැඩිපුරම මේ රාජ්‍ය නිලධාරීන් තමයි ඒක මේ වෙලාවේ කළමනාකරණය කරන්නේ. නමුත් ඒකෙදිත් බොහෝ දෙනෙකුට ඒ සාදානීය වූ ගෙවීම් කරුවා මෙතුමන්ලා විසින්. නමුත් මම හිතනවා ඒක 100% කරන්න කොයිම රටකවත් කොයිම විදිහකටවත් කොයිම අවස්ථාවක දෙන ලද මොහොතකදී මුළු සමාජයටම ඒ විදිහ ප්‍රතිලාභ දීලා මේ සටන ගෙනියන්න බැරි වෙනවා. නමුත් ඔහුට දෙන්න පුළුවන් බලාපොරොත්තුව තමයි ඔහු විසින් මේ තාක් මේ විඳ දුක විනිමා කරන්නට ඕන නම් ඔහුගේ ව්‍යාපාරයේ තියෙන බලපෑම අඩු කරන්නට ඕන නම් අපි මේ රෝගයේ හොඳින්ම පාලනය වෙන තැනකට එනකොට තමයි මේ ආසාදනයේ වැඩි දිස්ත්‍රික්ක වලට සාමාන්‍ය ජන ජීවිතයට යන්න පුළුවන් වෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම ඉදිරි සති කීපය තුළදී අපි පියවරෙන් පියවර මේ ජන ජීවිතයට නැවත එනකොට ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන් දවසක් එනවා. ඒ ආරම්භ කිරීමේදී අනික් සාධක බලපානවා. මේකට එන්න ඕනේ අපිට කියනවා අපිට ඒ මිලදී ගන්න හරිය ගනුදෙනුකාරයෝ එන්නත් වෙනවා. එතකොට ඒ සියල්ල ආරක්ෂිත විදිහට අපිට විවෘත කරන්නට වෙනවා.
ඉතින් ඔහුගේ ගැටලුව තියෙන යම්කිසි දුක් කරදර යම්කිසි බාධක ආර්ථික අහේනිකම් මේ මොහොතේ නෑ කියලා කාටවත් කියන්නට බෑ. නමුත් මේ හැම මොහොතක්ම ඒ ක්ෂණයක් පාසා මේ සියලු දෙනා බලන්නේ ඔබේ ජීවිතයේ අගේ ඔය සියලු දේට වඩා වටිනවා කියන තැන ඉඳලා. ඒතර අපිට ඒ සම්කිසි වූ බාධක යම්කිසි වූ කරදර විඳගෙන ඒ ඊළඟ පියවරවලදී ඔබේ යථා තත්වයට එන ඒ ජන ජීවිතයට එන්න වෙනවා. නමුත් ඒක මෙන්න මෙතනයි කියලා ඉරක් ඇඳලා පෙන්වන්න බැරි. ඒ මොහොතෙන් මොහොත මේ ව්‍යසනීය තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි ෂණික තීරණ අරගත්තොත් ඔබ දකිනවා රටවල් මේ මොහොතේ ආපස්සට ගිහින් තියෙනවා. ජයග්‍රහණය කරා යනවා කියලා හිතලා මේ රෝගය හොඳින් නිවාරණය වෙනවා කියලා හිතලා ඉතා ඉක්මනින් හදිසි විදියට මේ ලිහිල් කරපු තීරණ නිසා ඒ තිබුණු බාධක අයින් කිරීම නිසා නැවතත් මහා ඉහළ ප්‍රමාණයකින් රෝගීන් දකින්න ලැබිලා තියෙනවා. ඒ නිසා බොහෝ රටවල් ආපස්සට ගිහින් තියෙනවා. ඉතින් මේ මොහොතේදී අපේ රටටම ආවේනික වූ ක්‍රමවේදයකින් තමයි අපි මේක පාලනය කරන්නේ. එහිදී මේ ආර්ථික දුෂ්කරතා ඒ සහ අපි කියමුකෝ සාමාන්‍ය එදිනෙදා අවශ්‍යතාවල දුෂ්කරතා අන් අයට වඩා වැඩි වෙන්නට පුළුවන් අපේ රටේ ජනතාව. නමුත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවයේ බොහෝ රටවල් වලට වඩා ඉහළින් තියෙනවා. ඉතින් එහෙම හිතලා ඔවුන්ගේ සහයෝගය තවදුරටත් මේ රටක් ජාතියක් විදියට රජයක් විදියට නෙමෙයි මුළු රටක් විදියට ජාතියක් විදියට බලාපොරොත්තු වෙනවා. උන්ට අපිට කියන්න තියෙන්නේ මේ ඉවසුවා වගේ තව චුට්ටක් ඉවසන්නට වෙනවා. මේ ආරක්ෂිත පියවරවල් අනුගමනය කරලා ක්‍රමක්‍රමයෙන් ඔබේ ඒ ව්‍යාපාර ජන ජීවිතේ නැවත යථා තත්වයට ගෙනකම්. මොකද මේ අපි සියල්ල ජයගත් සුබවාදීම මොහොතක නෙවෙයි ඉන්නේ. අපි මේ ජයග්‍රහණයක් කරා යන්න හදන මේ මග ඉන්නේ. ඒ මග මෙතුවක්කල් සාර්ථකුනේ මේ මහාචාර්යතුමා කිව්වා වගේ සියලුම සෞඛ්‍ය ශේෂ්ත්‍රවල ඒ බිම් මට්ටමේ ඉඳලා සියලු දෙනාගේ සහයෝගය වගේම මාධ්‍ය ජනතාව රාජ්‍ය පරිපාලනේ සියලු දෙනා එක මිටියකට ජාතික කර්තව්‍යයක් කියලා මේක කරපු නිසා. ඒතර එතුමා මේ ව්‍යාපාරයෙන් විඳ දුක එතුමා මේ රටට කරපු සේවය. එතුමා කරපු කැපවීම. ඒ කැපවීමට මිල මුදලකින් ලන්සුවක් තියන්නට බෑ. ඒ ව්‍යාපාරයේ මේ දවස් ටිකේ තිබුණා නම් ලැබෙන ලාභයට වඩා 100,000 වාරයක් ලාභය එතුමා උපයලා ඉවරයි. එතුමා රටට ජාතියට කරපු සේවය වගේම එතුමාගේ ජීවිතයට ලැබුණු සුරක්ෂිතතාවය. ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරි සති කිහිපය තුළදී ක්‍රමක්‍රමයෙන් ඔවුන්ට සහනදායී වැඩපිළිවෙලක් ඉදිරියට එනවා. හැබැයි මේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂිතව තබාගෙන. අභිමාන්සලේ මේ මොහොතෙත් තමන්ගේ ජීවිතය පමණක් රැකගත්ත රට වෙනුවෙන් ඇස් ඉස්මස්ලේ දන් දුන්නු රණවිරුවන් ජීවත් වෙනවා. ඔවුන් ඒ රට වෙනුවෙන් කරපු සේවය. ඒ වගේමයි ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට අපි අහිවාතක රෝගය ගැන දැනගෙන හිටපු රටක්. අපි එතනින් ගියාට පස්සේ බැමිණි තියාසාය නැමැති දුර්භික්ෂයන් ගැන දැනගෙන හිටපු රටක්. අපේ බණ පොත ඇතුලේ අපි දුර්භික්ෂයන් ගැන විශාලා මහනුවර ගැන දැනගෙන හිටපු රටක්. ඒ නිසා අපිට මේ අවස්ථාව කියන්නේ අපි දරාගෙන ඉන්න ඕන මොහොතක්. මේ දරාගෙන ඉන්න මොහොත ඇතුලේ අපිට සිද්ධ වෙනවා සමහර කාරණාවලදී අපේ ආර්ථික පාඩු, ගම්බිම් වලට වෙන පාඩු, හේන් ගොවිතැනට වෙන පාඩු දරා ගන්න. මොකද සමහර වෙලාවට වැටත් නියරත් විනාශ වෙලා යන කරුණු කාරණා අපිට සිද්ධ වෙනවා. අපිට ජනතාව විදියට අපින් ජනතාව ප්‍රශ්න අහනවා. ඔවුන් අහනවා හෙට උදේ මට මගේ දියවැඩියා රෝගය උත්සන්න වුණොත්, එහෙම නැත්නම් යම්කිසි හෘද රෝගයක් මතු වුණොත්, අතිශය සරල සාමාන්‍ය උණක් හෙම්බිරිසාවක් ඇති වුණොත් අපි මොකද්ද කරන්න ඕනේ? ඔවුන්ට බයක් තියෙන්න පුළුවන් ස්පිරිතාලයකට යන්න. මහාචාර්යතුමනි, අපිට ජනතාවට දෙන්න පුළුවන් සරල පිළිතුරක් දෙමු. බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද ඒක පංගුවක් වෙලාවට දොස්තරලා වෙන අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. හරිද? යම්කිසි පුද්ගලෙක්ට ඒක ආවොතින් කියමු පපුවේ අමාරුවක් හැදුනා. පපුවේ අමාරුවක් හැදුනාම ඒ මිනිස්සයා ඇත්තටම බයයි ස්පිරිතාලයකට යන්න. ස්පිරිතාලයකට ගියොතින් ඒ සාමාන්‍ය තැනත්ත හිතන්නේ පපුවේ අමාරුවට වඩා තවත් රෝගයක් බෝ වෙන්න පුළුවන් කියලා. හරිද? එතෙන්දී හොඳම එක තමයි රජයෙන් නියම කරලා තියෙන ටෙලිෆෝන් අංක වගේක් තියෙනවා කතා කරන්න පුළුවන්. ඒ ටෙලිෆෝන් අංකයට කතා කරලා උපදෙස් ගන්න පුළුවන් පළපුරුදු qualified doctor කෙනෙක්ගේ. එහෙම අංක කීපයක් තියෙනවා. මට මං හිතන්නේ මෙතනදි කියන්න බෑ ඒක මේ පංගුවක් වෙලාවට පුද්ගලික මේවා හින්දා. ඒකේ අමාත්‍යාංශෙනුත් දැන් ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙගෙන යනවා. ඊට අමතරව ඔබතුමා කිව්වා වගේ තමුන්ට පෞල් වෛද්‍යවරයෙක් හිටියානම්, තමුන් යන තැනක් තියෙනවා නම් ඒ තැනට ගිහාම හරි ටෙලිෆෝන් මගින් කතා කරන්න. මට මෙතනදී තව බොහොම වැදගත් කාරණාවක් කියන්න වෙනවා.
අපේ ඉස්සරහම පෙළේ ඉන්න ආණ්ඩුවේ තියෙන ක්ලිනික්ස් තමයි ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට් උයි ඩිවිෂනල් හොස්පිටල් කියන මේ දෙක. අපේ ජනතාවගෙන් මං හිතන්නේ 75% විතර කවදා හෝ ඒ සායන වලට ගිහිල්ලා තිනවා. ඒ සායන දැනුත් ක්‍රියාත්මකයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දොස්තරවරුන්ගේ පංගුවක් ගැටලු තියෙනවා. බේසික් මාස්ක් ටිකක් අපේ PPE කට්ටල ටිකක් අඩුකමක්. හරිද? මම මේ කියන්නේ ශික්ෂණ රෝහල් මහ රෝහල් වල නෙමෙයි. හරිද? දවසට පේෂන්ට්ලා 200ක් 300ක් බලන ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට්. ඒ තමයි ගමේ මිනිසුන්ට කිට්ටුම තැන. අනිත් එක ඒ කියන්නේ මේ වෛද්‍ය සායන තාම ක්‍රියාත්මක වෙනවා කියලාද ඔබතුමා? තාම ක්‍රියාත්මක වෙනවා. රජයේ වෛද්‍ය සායන හුඟක් දුරට ක්‍රියාත්මක වෙනවා. ඒ සාමාන්‍ය උදේ 8 ඉඳලා හැන්දෑව 4ට වෙනකම්. මම මේ කියන්නේ බොහොම හොඳ ලොකු ප්‍රශ්නයක්. 4 ඉඳලා හුඟක් වෙලාවට ඒ රෝහල් වහනවා. සාමාන්‍ය දවස්වලත් වහනවා, මේ දැනුත් වහනවා. එතකොට අර හැන්දෑවට ෆැමිලි ඩොක්ටර්ස්ලා වශයෙන් ක්‍රියා කරන දොස්තරලාට දැන් කර්ෆියු යටතේ අරින්න බෑ සායන. මං අහන්නේ ඇයි අපිට බැරි පොඩ්ඩක් මේ අපේ අර මේ අපි හැමදාම හිතන විදිහෙන් මිදිලා 4න් පස්සේ දැන් හුඟක් වෙලාවට සත්‍ය මේකයි. 8 ඉඳලා 4ට ඒ ડોක්ටර් ආණ්ඩුවේ වැඩ කරනවා. 4 ඉඳලා රෑ 10 වෙනකල් ප්‍රයිවට් ડોක්ටර් කෙනෙක් වශයෙන් කඩකාමරයක වැඩ කරනවා. කඩකාමරයක් අරගෙන කඩ කැල් දෙයක් අරගෙන එතනදී ඕවාගේ දොස්තරලා 7000ක් 10000ක් විතර මේ රටේ ඉන්නවා. මං අහන්නේ අපිට පුළුවන්කම තියෙන්න පුළුවන් වෙන්න ඕන ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට් ඒ පොඩි ස්පිරිතාල නැත්නම් ඩිවිෂනල් හොස්පිටල් වෙලම ඒ දොස්තරලාට 4න් පස්සෙත් වැඩ කරන්න දෙන්න. එතකොට මිනිස්සුන්ට පැය 12ක විතර සේවයක් අකණ්ඩව දෙනවා. අනිත් එක තමයි මේ ප්‍රයිවට් ડોක්ටර්ස්ලා වැඩ කරන පංගුවක් කඩකාමර සම්පූර්ණයෙන්ම සෞඛ්‍යයට මේ වගේ තත්ත්වයක් යටතේ කන්සල්ටේෂන් කරන්න සුදුසුසනක් නෙමෙයි. එක කඩකාමරයක කරන ප්‍රැක්ටිස්. ඉතින් ඊට වඩා හුඟක් හොඳයි අර ආණ්ඩුවේ තැනම ඒගොල්ලන්ට ඇරලා දීලා එතකොට ඒ ආණ්ඩුවේ තැනින් ඒ ડોක්ටර් යම් කිසි ගාණක් ගන්නවා නම් රෝගියෙක්ගෙන් ඒක ආණ්ඩුව මේ ක්‍රියා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට පොඩි ගාණක් දීලා ඊටු ගාණ ડોක්ටර්ට ගන්න එක ඒක සේෆ් කන්ඩිෂන්ස් යටතේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මිනිස්සුන්ට සතුටුයි ડોක්ටර් සතුටුයි. කඩකාමරේ කුලිය ගෙවන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක. එක්තරා විදිහක යෝජනාවක් මම හිතනවා ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මට්ටමින් සහ යම් යම් මට්ටමින් ගත යුතු තීරණයක්. හැබැයි සීතාරම්පුල මැතනිය ජනතාව අතරින් කිසියම් චෝදනාවක් එනවා. මේ මොහොතේදී බියපත් අයට වැඩිහිටියන්ට සිද්ධ වෙන සායන පැවැත්වෙන්නේ නැහැ බොහෝ තැන්වල කියලා. මේ රෝග තත්ත්වය නිසාම. එතකොට එදිනෙදා ජීවිතවල යම් යම් රෝග ආබාධ සඳහා අපේ වැඩිහිටියෝ දෙමව්පියෝ තමන්ගේ සායන වලට ය아가න්න විදියක් නැහැ. සමහර තැන්වල සායන පැවැත්වෙන්නේ නැහැ. මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි නේද? මම හිතන්නේ ඒකෙදි කාරණා දෙකක් තියෙනවා. සායනයකට යන්නේකේ එක අරමුණක් තමයි මාසේ තමුන්ගේ ඖෂධ ටික ලබා ගන්න එක. ඒතර අනිත් එක තමයි අලුත් රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ රෝග ලක්ෂණය පෙන්නලා වෙදහෙදකමක් ලබා ගන්න එක. අනිත් එක තමයි අර දිගටම පුරුදු වෙලා තියෙනවා යම් එක වයසක අය හැම මාසෙම තමුන්ගේ වෛද්‍යවරයා හම්බෙලා අලුත් තත්ත්වය කියලා රෝගී තත්ත්වය වෙනස් කරගන්න. මම හිතනවා මේ වගේ මොහොතක අපිට පළවෙනිම කාරණාව තමයි ඖෂධවල තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ තමුන්ගේ මාසික ඖෂධ තත්ත්වය තමුන්ට මාසෙට අවශ්‍ය ඖෂධ ලැබෙන්න ඕනේද කියන්නේ. මම හිතන්නේ ඒකට තමයි ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශ එකතු වෙලා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ ඖෂධ තමුන්ගේ නිවෙස් වලට ඒ වයසක අයගේ නිවෙස් වලට ලබා දෙන්න. නමුත් අනික් අවස්ථාවේදී මම හිතනවා OPD එක සාමාන්‍ය රෝහල් වල OPD එක තාම ක්‍රියාත්මකයි. ඒ දැන් ඔබතුමා ආපු මුලින්දම මම හිතනවා දැන් කීප වරක් ඔබතුමා අහුවේ ප්‍රශ්නේ විදිහට වෙනත් රෝගවල අය ගියාම රෝහලට ගියොත් මේ COVID-19 අයත් එක්ක මිශ්‍ර වෙයි කියලා බයක් තියෙනවා කියන එකනේ. ඒ ප්‍රශ්නෙට උත්තරය ගත්තොත් දැන් මේ වෙලාවේදී ඒ රෝහල් වලට නිර්ණායක වෙලා තියෙනවා. මේ මටත් වඩා මම හිතන්නේ හොඳට දන්නවා මෙතුමන්ලා. ඒතර ඒ රෝග ලක්ෂණ අපි කියන ශ්වසන රෝග ආශ්‍රිත රෝග ලක්ෂණ තියෙනවා. නිරන්තරයෙන් ජනතාවගෙන් එල්ලෙන ප්‍රශ්න. ශ්වසන රෝග ආශ්‍රිත රෝග ලක්ෂණ තියන අය ආවොත් ඒ සඳහා වෙන් වූ රෝහල් පද්ධතියක්
ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. නමුත් ඒක අමතරව තමුන්ගේ අදාළ රෝහලට ගියොත් ඒ රෝහලේදී මං හිතන්නේ නිර්ණායක මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යවලා තියෙනවා ශ්වසන රෝග ආශ්‍රිත රෝගබාධ. ඒ කියන්නේ COVID-19 වලට අදාළ රෝග ලක්ෂණ කියනවානේ කැස්ස, උගුරේ අමාරුව, බොහෝ ඇතැම් විට සෙම්ප්‍රතිශාව සහ තද උණ. මේ රෝග ලක්ෂණ තියෙන අය ඒ රෝහලට ඇතුල් වෙන තැනින්ම අපි කියනවා ඒකට යොදවන්න යොමු කරවන්න අර අදාළ ශ්වසන රෝග බලන අංශය වෙත. ඒතර අපි හිතමු වෙනත් රෝගයක් කියන හදිස්සිය කකුලක් කැඩිලා එහෙම නැත්නම් දියන අපේ වකුගඩු අමාරුවක් තියෙන රෝගියෙක් දියවැඩියාව සම්බන්ධ ඒ රෝගීන් අර සාමාන්‍ය විදියට OPD එකට යනවා. සාමාන්‍ය අපේ වෛද්‍යවරු නිරන්තරයේ සේවයේ යෙදෙනවා. දැන් බොහෝ අය හිතනවා නම් අපේ රෝහල් වල ඉන්න මං කියන්නේ රජයේ සේවයේ ඉන්න වෛද්‍යවරු ගෙවල් වල ඉන්නවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ රාජකාරිය යෙදෙනවා. ඒ අනිවාර්යෙන් මේක නමුත් COVID-19 කියන්නේ මේක රෝග තත්වයක් සහ එයට විශේෂ වූ ක්‍රමවේද තියෙනවා ඒ රෝගීන් යොමු කරන්න විශේෂිත තැන්වලට. ඒතර මේ අනික් රෝග තියෙන අය ගියොත් ඒ වෛද්‍යවරු අනිවාර්යෙන් ඔවුන්ගේ සේවය ලබා දෙනවා. හැබැයි මේ කියන්නේ මාසික අර අපි කියන්නේ පුරුද්දක් හැමදාම දිනේ දීලා ඒ දිනේට එන සායන ගැන නෙවෙයි මම කියන්නේ. නමුත් හදිසි රෝග තත්වයක් නම් අර තමුන්ට ලැබෙන ඖෂධ වලින් තමුන්ට මේ කළමනාකරණය කරගන්න බැරි අලුත් රෝගී තත්වයක් නම් හොඳම දේ OPD එකට එහෙම නැත්නම් රජයේ වෛද්‍යවරයා තරම් විශ්වාසවන්තව ක්‍රියා කරන තැන ස්ථානයක් නෙතන. මොකද හැම අදාළ හැම අංශයකම වෛද්‍යවරු ඉන්නවා රෝහලේ අපේ. ඒතර ඒ OPD එකට යන්න පුළුවන්. ඒ රෝහලකට ගියාම අපි කියමු ඒ කියන රෝහලට ගියොත් ඔබ යන්නේ ශ්වසන රෝග ආශ්‍රිත රෝග ලක්ෂණ නම් ඔහුව වෙනම අංශයකට යොමු වෙනවා. ඒතර අනික් රෝග නම් සාමාන්‍ය විදියට ඔහු OPD එකට යවනවා. ඒතකොට OPD වෛද්‍යවරයා බලලා ඇතුල් කරගන්න ඕනේද එහෙම නැත්නම් මේ වෙලාවේ බේත් දීලා යවන්න ඕනේද ඒ තත්ත්ව තීරණය කරනවා. නමුත් මේ මොහොතේ අලුත් රෝගී තත්වයක් නැතුව සාමාන්‍යයෙන් තමුන් සුපුරුදු පරිදි අර අපි කාන්නේ දීර්ඝකාලීනව ගන්න ඖෂධ වලින් යැපෙන කෙනෙක් නම් අර තමුන්ගේ නිවසට ඖෂධ ලබා ගන්නා ක්‍රමවේද ඔබේ මාධ්‍ය තුලින් අනන්ත වාරයක් කියලා දෙනවනේ. අන්න ඒ ක්‍රමවේදය මගින් ඖෂධ ලබා ගන්න එක තමයි මේ මොහොතේ වැදගත් වෙන්නේ. මොකද ඔබ කිව්ව කාණ්ඩේ වයසින් වැඩි පිරිස නිරාවරණය වීම සමාජයේ බොහොමත් අඩු කරන්නට ඕනේ. මොකද මේ COVID-19 කියන්නේ වයසින් වැඩි පිරිස ගිල ගන්න බලාගෙන ඉන්න ආසාදන තත්ත්වයක්. එනිසා ඔවුන්ව සමාජයෙන් දුරස් කරලා තමන එක තමයි අන්තර්ජාතිකව තීරණය කරලා තියෙන ක්‍රමවේදී. ඔවුන්ව සෙනග ගැවසෙන තැන්වලට නොයවන්න. ඉතින් දරා ගන්න බැරි ඒ කියන්නේ හදිසි රෝග තත්වයක් නොවේ නම් මෙතෙක්කල් ගිය වෛද්‍ය ප්‍රතිකාරම වලින් ඖෂධ වලින් තමුන්ට ඒක කළමනා කරගන්න පුළුවන් නම් ඔබ කිව්ව ගැටලුවට ප්‍රශ්නේ තමයි වෙනත් රෝග නම් OPD එකට ගියොත් ඒ අංශයට යොමු වෙනවා. එහෙම නැත්නම් ශ්වසන රෝගාබාධ නම් ඒ අංශයට යොමු වෙනවා. ඒතකොට ඒ අංශයේ වෛද්‍යවරුන් ඒට සූදානමින් තමයි රෝගියා බලන්නේ. නමුත් අර අනික් කටයුතු වලදී සාමාන්‍ය සුපුරුදු වෛද්‍යවරුන් ඒ OPD එකේදී ඔවුන්ව පරීක්ෂණයට පාජනය කරනවා. නමුත් පුළුවන් තරම් අර දීර්ඝකාලීන ඖෂධ භාවිතා කරන අපේ අම්මලා තාත්තලා ඒ ඖෂධ තමුන්ට ලැබුණම එයින් කළමනා කරගන්න පුළුවන් නම් කළමනාකරණය කරගන්න මේ සති කීපේ ඒ විදිහට ඖෂධ භාවිතා කිරීම තමයි සුදුසු වෙන්නේ. නමුත් හදිසි අවස්ථාවක් වුණොත් රෝහලට යොමු වුණාම රෝහලෙන් අදාළ අංශයට යොමු කරලා ඒ හදිසි අවස්ථාවේ ප්‍රතිකර්ම ලබලා දෙයි. මේ මොහොතේ රාජ්‍ය යාන්ත්‍රණයේ නිරත වන අය, සෞඛ්‍ය යාන්ත්‍රණයේ නිරත වන අය ඔබ වෙනුවෙන් සේවය සපයන්නට සූදානමින් බලාගෙන ඉන්නවා. හැබැයි මේ මොහොතේ අපිට වගකීමක් තියෙනවා අපේ බියපත් අම්මව තාත්තව ආරක්ෂා කරගන්න. මොකද වෛද්‍යතුමිය කිව්වා වගේ COVID-19 කියන්නේ අපේ දෙමෝපියන්ව අපේ බියපත් අයව බිලිගන්නට බරන් ඉන්න මහා විශාල රකුසෙක්. මේ රකුසට අපිව පුංචි කාලේ රකුසන්ට බිලි වෙන්නට නොදී බලා කියාගත් අපේ දෙමව්පියන්ව බිලි දෙන්නට කොහොමත්ම පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මොහොතේ ඔබේ වෛද්‍ය කරුණු කාරණා පිළිබඳව ඔබ ගන්නා වූ තීන්දුව තීරණවලට ඊටාම උනන්දුවෙන් ඔබට යොමු වන්නට සිද්ධ වෙනවා. ඔබේ බෙහෙත් හේත් පිළිබඳව ඒ නිශ්චිත යාන්ත්‍රණයට අනුව කටයුතු කරන්න. මම හිතනවා මේ මොහොතේ කළ යුතුම දේ එය තමයි. චන්දන මහත්මයා මේ මොහොත වන විට සමාජ මාධ්‍ය ජාලයේ ඒ වගේම මිනිසුන් අතර COVID-19 රෝගය සඳහා ඖෂධ පිළිබඳව විවිධ මතවාද පැතිර අපි මීට කලින් කතා කරා ඇවිගන් කියලා බෙහෙතක් ගැන. නමුත් එයත් මේ මොහොතේ සාර්ථක නැහැ. යම් මම හිතනවා ඇමරිකාවේ ජනාධිපතිතුමා පවා යම් බෙහෙත් පිළිබඳව සඳහන් කරා. නමුත් නිශ්චිත ඖෂධයක් පිළිබඳව ජනතාව තුළ තියෙන්නේ සංශයක්, සැකයක්. මේ සැක සංකාවට යමක් කියන්න පුළුවන්ද ඔබතුමාට? පැහැදිලිවම ලක්ෂයන් සඳහන් කරන්න ඕන මේ COVID-19 කියන වෛරසයට විරුද්ධව ප්‍රතිවෛරස ඖෂධයක් හෝ වෙනත් කිසිම ඖෂධයක් භාවිතා කරන්න පුළුවන් කියලා විද්‍යාත්මකව තහවුරු කරලා ඔප්පු කරලා නැහැ.
සරලව කියනවා නම් ඖෂධයක් තාමත් සොයාගෙන නැහැ. දෙවෙනි කාරණය මෙවැනි වෛරස ආසාදන වලට ඉතිහාසයේ වඩාත්ම යෝග්‍ය පිළියම වෙලා තියෙන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවනවා කියන එකත් එක රැයකින් එක සතියකින් එක මාසෙකින් කරන්න පුළුවන් දෙයක් කාර්යයක් නෙවෙයි. ඒක දීර්ඝ කාලයක් ගතවන කාලයක් ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා එක අවදි පසු කරලා එන්නතක් නිපදවන්න ඕනේ. ඒ වගේම මේ එන්නතක් නිපදවීමත් යම් ආකාරයක අභියෝගයට ලක් වෙමින් පවතිනවා. මොකද මේ COVID-19 කියන වෛරසය දැනට උපවිශේෂ 3ක් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අනේ උපවිශේෂ පිළිබඳව අපිට පුංචි සඳහනක් කරන්න පුළුවන්. මොකද අපි දන්නවා COVID-19 කියලා වෛරසයක් තියෙනවා. මේකට කොරෝනා කියලා කියනවා. මේක MERS වර්ගයේ MERS කලින් ආවා, SARS ආවා. හැබැයි ඇමරිකාවේ තියෙන වෛරස් ප්‍රභේදය මේ සමකය ආසන්න තියෙන අපේ රටවල් වල තියෙන වෛරස් ප්‍රභේදය පිළිබඳව මම හිතනවා දැනුවත් වීම ටිකක් ප්‍රමාණවත් මදි. ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ වෛරසේ දැන් මේ උපත සිදු වුණේ චීනයෙන්. නමුත් මේ වෛරසය පැතිරෙනකොට දැන් අපි ඕනම මේ සරලව කියනනම් පරිණාමය වෙනවා, වෙනස් වෙනවා. එතකොට ඒ අනුව තමයි වෙනත් උපවිශේෂ 3ක් දැනට හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒකත් මම ඉස්සෙල්ලා සඳහන් කරේ අර එන්නතක් නිපදවීමට යම් අභියෝගයකට ලක් වෙන කාරණයක්. ඉතින් ඔබ සඳහන් කර විදිහට මේ වෛරසයට මේ අවස්ථාවේ නිශ්චිතව විද්‍යාත්මකව තහවුරු කරපු ඖෂධයක් ප්‍රතිවෛරස ඖෂධයක් නැහැ. දෙවෙනි කාරණය තවමත් මේකට ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවලත් නැහැ. ඉතින් ඒක නිසා එකම සහ සාර්ථකම පිළියම ඉතිහාසයෙන්ුත් පෙන්නලා තියෙන්නේ මේ වෛරසය ආසාදනය වෙන පුද්ගලයන් වෙන් කර තැබීම, ඒ වගේම ඒ අය සමග ගැටුණු ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම. දැන් අපි අපේ රටේ යම් ප්‍රමාණයක සාර්ථකභාවයක් ඒක පෙන්නලා තියෙනවා. දැන් ඇත්තටම ඔබ දකින්න ඇති දැන් මේක ඇමරිකා එක්සත් ජනපදයේ එහෙමත් නැත්නම් මහ බ්‍රිතාන්‍යයේ ඔවුන් මේ ක්‍රියාන්විතය ආරම්භ කරේ යම් ප්‍රමාණයකට මේ වෛරසය සමාජගත වුණාට පස්සේ. නමුත් අපේ රටේ ඊ타මත්ම මුල් අවධියේදී දැන් ඔබට මතක ඇති අර චීන ජාතික කාන්තාව වෛරසයට ආසාදනය වුණා කියලා දැනගන්න කොටත් අපේ යම් සූදානමක් තිබ්බා. අපි මේ කිසියම් මෙහෙම රෝගියෙක් ඉඳීද කියලා හඳුනා ගැනීමට යම් ක්‍රමවේදයක් සකස් වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා තමයි අපිට අර මුල්ම අවස්ථාවේදී ඒ වගේම අපේ ජනතාව පුදුමාකාර දැනුවත් වීමක් තිබ්බා. ඒකට ඇතින්ම ඔබට මාධ්‍යවේදින විදියට සහ සියලු මාධ්‍ය ජාලවලට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒකයි මම අර ඉස්සෙල්ලත් සඳහන් කරේ දැන් මේ ක්‍රියාන්විතයට මේ අපි අර රටේ තිබ්බ යුද්ධය වගේ නෙවෙයි. ඊටත් වඩා දැඩි ක්‍රියාන්විතයක්. මේක ගෝලීය ක්‍රියාන්විතයක්. මේක මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන ක්‍රියාන්විතයක්. එතකොට අර ඔබ සඳහන් කරේ ඔබගේ තේමාවක් මම දැක්කා එක්ව ජයගමු COVID-19 පරදවමු කියලා. මේ ක්‍රියාන්විතේ වෛද්‍යවරු විතරක් නෙවෙයි. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මම බැලුවා මේ අද annual health bulletin එකේ 2017 අපේ ඉන්නේ 1720යි. දෙපතුල් ගෙවෙනකන් අපේ ගෙවල් වලට යන පෞල් සෞඛ්‍ය සේවිකාවන් ඉන්නේ 5746යි. ඉතාමත් අපේ වෛද්‍යවරු නම් ඉන්නවා 19800ක්. 2017 annual health bulletin එකේ වාර්තාව අනුව. ඉතින් අපිට මේ පුරුදු සේවකයන් තව ඉදිරියට මේ ගේන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඉතාමත්ම දක්ෂ සෞඛ්‍ය සේවා මහජන සෞඛ්‍ය සේවයක් අපිට තියෙනවා. අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ බොහොම දීර්ඝ කාලයක් තුල ස්ථාපිත වෙච්ච. ඒ වගේම යුද හමුදාවේ සහ පොලිසියේ කැපවීම, බුද්ධ්‍යංශ වල කැපවීම, ඒ වගේම ග්‍රාම නිලධාරී මහත්වරුන්, සමෘද්ධි නිලධාරීන්, රාජ්‍ය පරිපාලන සේවා යාන්ත්‍රණය, ඒ වගේම දේශපාලන යාන්ත්‍රණය මේ හැමෝම එකතු වෙලා මේ ක්‍රියාන්විතය ක්‍රියාත්මක වෙන නිසා තමයි අපිට මේ රටේ යම් තරමක් දුරට පාලනය කරගන්න හැකි වෙලා තියෙන්නේ. නමුත් අර කිව්ව වගේ මේක අපිට දැන් අපි ගොඩක් ඉවසුවා. තව පොඩ්ඩක් ඉවසන්න ඕන. මේ අපේ ඉවසීම කට්ට පන්න ගත්තොත් එහෙම අපිට අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. විද්‍යාවට සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න විදියක් නැහැ. විශේෂයෙන් COVID-19 වෛරසයට තාමත් විද්‍යාවෙන් නිශ්චිත පිළිතුරක් නැති වුණාට වෛද්‍යතුමනි කලාවෙන් හරි අපූර්ව විසඳුමක් හොයාගෙන තියෙනවා. ඒ තමයි හුදකලාව. අපි රටම හුදකලා කරන්නවද? එහෙම නැත්නම් මේ ආකාරයෙන් අපේ දියවර විවර කරන්න ආසේ මේ රට ක්‍රමයෙන් විවෘත කරනවාද කියන ගැටලුව තියෙන්නේ අපි මේ කලාව ලෝකේ තියෙන හොඳම කලාව හුදකලාව කොයි ආකාරයෙන් භාවිතා කරනවද කියන මතය මත.
මේ මොහොත වෙන විට වෛද්‍යතුමියනි සීතා අරමෙපොළ මැතිනියට අපි නැවතත් යොමු වෙනවා. මොකද ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටවනවා ජනවාරි මාසේ. අපේ වෛද්‍ය චන්දන මහත්මයා සඳහන් කරනවා අපි චීන ජාතික කාන්තාවක් වෛරසය ආසාදනය වෙනවා කියලා දැනගන්නකොටත් අපි සූදානම් වෙලා හිටියා කියලා. මේ සූදානම දැන් කොහොමද මේ වෙනකොට ජනාධිපති කාර්යසාධක බලකායේ ක්‍රියාන්විතය කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියන එකත් අපිට මතක් කරන්න පුළුවන්. ඔබෙහි ආරම්භය ගැනම කතා කරපු හින්දා මේක ආරම්භ වෙන්නේ ජනවාරි 26 වෙනිදා. ඊට පස්සේ අපේ රටේ පළවෙනි රෝගියා හම්බෙන්නේ මාර්තු 11. අපේ රටේ මාර්තු 11 පළවෙනි රෝගියා හම්බුණාට පස්සේ මාර්තු 13 වෙනකොට අපේ පාසල් පද්ධතිය වසා දමනවා. ඊට පස්සේ මාර්තු 17 වෙනකොට අපේ රටේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පටන් ගන්න. ඒ වගේ මේ 17 තමයි මේ ජනාධිපති කාර්යසාධක බලකාය 26 පිහිටෙව්වට ඒකේ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය මෙහෙයුම් බලකාය හදනවා හරියටම මාර්තු 17. ඒතර එතනින් ඒ පියවරවල වල ඇවිල්ලා මාර්තු 19 තමයි අපි තනිකර මේ රට ලෝකයේත් සමග තනි කරගන්නේ. එහෙම නැත්නම් අපේ ගුවන් තොටුපළ වසා ගන්න සහ මුළු රටටම ඇඳිරි නීතිය වැටෙන්නේ මාර්තු 19. මගේ මතකයේ මං හිතන්නේ මං නිවැරදි දිනත් එක්කම මාර්තු 19. එතකොට එතනින් පටන් ගත්තු මේ ක්‍රමවේදය තමයි අපි මේ වෙනකන් සමහර වෙලාවලට ඇඳිරි නීති ඉවත් කරමින් සහ ඒ විදිහට මේ අද දක්වා එන්නේ. ඒතර අපි කතා කරපු මේ ජනවාරි 26 වෙනිදාෙන් පටන් ගත්තම ඔබට තේරෙනවා අපි සාධනීය පියවරවල් කීපයක් අරන් තියෙනවා අපේ පළවෙනි රෝගියා මාර්තු 11 අපිට දකින්නකොට. ඒතර මාර්තු 11 පළවෙනි රෝගියා දැකලා මේ වෙනකොට දැන් 242ක් විතර මේ අද දැන් හවස ආපු ප්‍රතිඵල ගැන මම දන්නේ මේ මැදිරියේ හිටපු නිසා. නමුත් මේ වෙනකොට 242ක් විතර වෙනවා අපේ මේ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව. හැබැයි මේකම අපි අමතක වෙන දෙයක් අපි දැන් හැමදාම හවසට මේ තත්ත්වය ගැනනේ ඔබ මගෙන් ඇහුවේ අද වෙනකොට අපි දවසකට රෝගීන් කී දෙනෙක් එහෙම නැත්නම් ආසාදිතයෝ කී දෙනෙක් හමු වුණාද කියලා ඔබතුමිය ගාවට එන්න හිටිය ප්‍රශ්න එක තමයි දැන් අපි දවසට ආසාදිතයෝ සංඛ්‍යාව ගැන කතා කරනවා කීප දෙනෙක් කියලා. දැන් පහුගිය සමහර දවස් තිබුණා අපිට පැය 24ට 36ට කවුරුත් නැති. ඒ කියන්නේ මේ පරීක්ෂණ කටයුතු හරියටම සිද්ධ වෙද්දිද මේ ඔව් දැන් මට මේ මොහොතේ මෙතන ඉන්නකොටත් දැන් අපි මට පණිවිඩයක් ආවා අද දවසේ එක ආයතනයක 342ක් කරලා තියෙනවා. නමුත් එතන මේ කිසි කෙනෙක් ඉඳලා නැහැ එක ආසාදිතයෙක් පමණයි. ඒකෙන් තේරුම් ගන්න ඔය අපි බොහෝ වෙලාවට හිතනවා ප්‍රවෘත්ති වලට 3 දෙනෙක් ආවා 4 දෙනෙක් ආවා ගම මම කලින් කියන්නේ මේ ලෙඩ්ඩු දුවගෙන ඇවිල්ලා මේ 4 දෙනෙක් ඇඩ්මිට් වුණා. එහෙම නැත්නම් ප්‍රෝහලට ආවා කියලානේ අපි සාමාන්‍ය ජනතාව හිතන්නේ. නමුත් ඒ වෙන්නේ පැය 24ක් තිස්සේ. දැන් ඊයේ සෞඛ්‍ය ජනරාල්තුමා කිව්වා 700 ගාණක් කරා. නමුත් එතනින් දෙදෙනෙකු පමණයි වෛද්‍යතුමනි දැන් නැවතත් බාධා කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් වෛද්‍ය නිලධාරීන් සංගමේ සහකාර ලේකම්තුමා නවින්ද සොයිසා මහත්මයා එක්තරා අවස්ථාවක සඳහන් කරනවා මේ වැඩසටහනේදීම ටෙස්ට් අපිට යම්කිසි සම්භාවිතාවක් තියෙනවා මේ පරීක්ෂණය හරියටම රෝගියා හඳුනා නොගන්නා. එතකොට අපි මේ කරන පරීක්ෂණ වලින් මේ අපි කියනවා නිරන්තර පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවද? මෙහෙමයි මේක හැමදේම කරන්නේ වෛරොලොජිස්ට්ලා එහෙම නැත්නම් ඒ වෛරස පිළිබඳ විද්‍යාඥයන් ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් සහ වසංගත රෝග විද්‍යාඥයන් කියන විද්‍යාත්මක ක්‍රමවේද. මට කැමති වුණාට ඒ ටෙස්ට් ටික කරන්න බෑ. දැන් ඔබටයි මටයි කැමති කියලා ටෙස්ට් කළා කියලා ඒකේ ප්‍රතිඵලයක් නැහැ. ඒතර අපි රටක් විදියට අපිට තියෙන සම්පත් පරිස්සම් කරගන්න එක සම්පත් නියමාකාරයෙන් යොදවා ගැනීම විද්‍යාත්මක පදනමක් ඇතුලේ අපි කරන සියලු ක්‍රියාකාරකම් කරන මේ මහාචාර්යතුමා මාත් එක්ක එකඟ වෙයි අපි විද්‍යාත්මක එවිඩන්ස් බේස් වෙන්න ඕන. නැතුව අපි නිකන් ලෝකේ කවුරු හරි කරන විදිහට දේවල් කරන්නට බෑ. ඒතර පරීක්ෂණ කිරීම අනිවාර්යයි. හැබැයි පරීක්ෂණ කරන්නේ කුමන කණ්ඩායම් වලටද කියන එක නිර්ණායක ඉදිරිපත් කරන්නේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් වෛරොලොජිස්ට්ලා එහෙම නැත්නම් වෛරස පිළිබඳ විද්‍යාඥයන් සහ වසංගත රෝග විද්‍යාඥයන් සියලු දෙනා කාර්යසාධක බලකායට දෙන නිර්ණායක අනුව තමයි මේ පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඒතර මේ පරීක්ෂණ කාටද සිද්ධ කරන්නේ කිව්වොත් රෝගී ලක්ෂණ සහිතව රෝහල් වලට ඇතුල් වෙන පුද්ගලයන්ට එහෙම නැත්නම් ඔවුන් සමග ස්පර්ශ වෙලා කියන අපි ෆස්ට් කන්ටැක්ට් සෙකන්ඩ් කන්ටැක්ට්ස් කියලා කියනවා. ඒ විදිහට අපි අඳුනා ගන්න පිරිසට දැන් මේ මොහොත වෙනකොට අපි ඒ ක්ලස්ටර්ස් වලට එහෙම නැත්නම් කණ්ඩායම් වලට ඔබේ ගමේ රෝගියෙක් හම්බුණා නම් ඒ රෝගියා ආශ්‍රය කරපු ගමේ ඉන්න පළවෙනි වලල්ල දෙවෙනි වලල්ල කියන සියලු දෙනාට පරීක්ෂණය සිද්ධ වෙනවා. ඊට අමතරව අපි කියමුකෝ නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනිච්චොත් නිරෝධායන මධ්‍යස්ථාන වලදී අපිට මේ විශේෂඥයන් කියන විදිහට බොහෝ අයට
වෛරස් ලෝඩ් එක එහෙම නැත්නම් ඇඟේ වෛරසය තියෙන වෙලාවට කරන්නට ඕනේ. ඒ නිර්ණායකයන් දෙනවා ඒ අදාළ විශේෂඥයන්. එතකොට ඒ කණ්ඩායම් වලට තමයි මේ පරීක්ෂණය කරන්නේ. අන්න ඒ නිසා තමයි දැනට සමාජයෙන් නැතුව අපිට නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝගීන් මුණ ගැසෙන්නේ. ඒතර මේ රෝගීන් බොහෝ දෙනෙක්ට රෝගීන් කියන්න බෑ. පහුගිය වකවානුවේ හම්බුනේ බොහෝ අය රෝග ලක්ෂණ නැති නමුත් වෛරසය තිබෙන. ඒ අනුමාන සහිත පුද්ගලයන් පරීක්ෂා කරන නිසා. ඒතර ඒකට විද්‍යාත්මක පදනමක් තියෙන්නට ඕනේ. ඒ පදනම හැටියට අපිට ප්‍රජා සෞඛ්‍ය වේවා වසංගත රෝග වෛරොලොජිස්ට්ලා එහෙම නැත්නම් වෛරස පිළිබඳ විද්‍යාඥයන් දීලා තියෙන නිර්ණායකයන් තියෙනවා. කොයි කාටද මේ පරීක්ෂණය කරන්නට ඕනේ කියලා. ඔබ අහපු එකක් තමයි අර ටෙස්ට් එහෙම නැත්නම් ඒ පරීක්ෂණයක තියෙන මග ඇරෙන්නට පුළුවන් පිරිස නැවත පරීක්ෂා කරනවද කියන එක. ඒක අංශ දෙකකදී සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ රෝහලට රෝග ලක්ෂණ සහිතව පැමිණි කෙනෙක් අපි පරීක්ෂණය කරනවා. එයාට රෝගය තිබුණොත් ඒ විදිහට අපි රෝගියෙක් විදිහට අඳුරගෙන ප්‍රතිකර්ම කරනවා අදාළ වෛද්‍යවරුන්. නමුත් ඔහුගේ රෝග ලක්ෂණ තියෙනවා අපේ පරීක්ෂාණයේ අපිට ඒ රෝගයට සම්බන්ධව ආවේ නැත්නම් දින කීපයක් ඔහු ප්‍රතිකර්ම කරනකොට නැවත වරක් ඒ පරීක්ෂණයට යොමු කරන්නට වෙනවා. ඒ අපි කියනවා රිපීට් ටෙස්ට් එකක් කරනවා කියලා. ඒක ඒ ආකාරයෙන් PCR පරීක්ෂණය කරනවා. ඊට අමතරව තමයි අර නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යන පිරිස නිරෝධායනය අවසන් කොට නිවසට යන්නට ඔවුන්ට අවසර ලැබෙන්නේ නැහැ. මේ ටෙස්ට් එක කරනකම්. ඒතර මේ ටෙස්ට් එක කරන්නේ එහෙම නැත්නම් මේ වෛරසය තියෙනවද කියලා අඳුනගන්න ටෙස්ට් එක මේ සියලු වෛද්‍යවරුන්ගේ අනුමැතිය අනුව අදාළ දිනවලට තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ අදාළ දිනවලට සිද්ධ කරමින් ඒ පරීක්ෂණය කරනකොට මෙතනදිත් මේ ටෙස්ට් ගැන වුණත් කිසිම දෙයක් අමුයේ වෙනත් රටකින් අරගෙන අපිට අදාළ කරගන්න බෑ. දැන් අපේ රටේ කොහොමද මේ රෝගය මර්ධනය කළොයි කිව්වත් මෙතුමන්ලා කිව්වා වගේ අපේ රටේ ශක්තිමත්ම දේ තමයි ප්‍රජා සෞඛ්‍ය සේවාව. ඒ බිම් මට්ටමින් තියෙන ප්‍රජා සෞඛ්‍ය සේවාව ඒ කියන්නේ අපි නිවාරණයේ අතිදක්ෂයෝ. ඒතර අපි නිවාරණය තමයි අපි ප්‍රබල වුණේ නිවාරණය තමයි අපි අතට ගත්තු අවිය. ඒ නිසා තමයි රෝගී ගාන වැඩි නොවෙන්න රෝගීන් අපි අර පොකුරු වලට හිර කරගන්න පුළුවන් තත්ත්වයට ආවේ. ඒතර එතනදී අපේ ශක්තිමත්භාවය වැඩි දියුණු කරගත්ත ක්‍රමවේදය ලෝකයේ හැමෝම කරපු දෙයක් නෙවෙයි. බුද්ධි අංශය යොදාගත්තා, ත්‍රිවිධ හමුදාව යොදාගත්තා, නිරෝධායන මධ්‍යස්ථාන ඇති කළා. ඔබ හොයලා බලන්න මේ කියන රටවල් වලින් ඔය අපි සංසන්දනය කරන අපි උදාහරණ වශයෙන් ගන්න රටවල් වල රටවල් කීයක නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවද කියලා. අපේ වගේ මේ බුද්ධි අංශය යොදවලා ඒ කන්ටැක්ට් ට්‍රේසින් එහෙම නැත්නම් ස්පර්ශ වූවන්ගේ වලලු සොයා ගන්නවද කියලා. ඉතින් හැම තිස්සෙම අපි අර රට මේ රටවල් කරපු දේවල් වල හොඳ දේ ගන්න ඕනේ. නමුත් අනිවාර්ය නියතයක් නෙවෙයි අපි ඕන් කළ යුතු දේ කරන්න ඕනේ කියලා. ඇතැම් විට ඕන්ට අපෙන් ඉගෙන ගන්න දේවල් මේ මොහොතේ ඇති වෙන්නට පුළුවන්. මේ රට ලෝකයට පාඩම් ඉගෙනපු රටක්. ඉතිහාසයේ අපි වෙන්නට පුළුවන් ලෝකේ පළවෙනියෙන් ලෝහ හොයාගත්තේ. අක්ෂර හොයාගත්තේ. මේ ලෝකේ වාරි මාර්ග ක්‍රම හොයාගත්තේ. එහෙනම් COVID-19 මර්ධනයට අපි මේ මොහොතේ ත්‍රිවිධ හමුදාව බුද්ධි අංශය මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අපේ සියලුම ශාස්ත්‍රවල ඉන්න නිලධාරීන් වෛද්‍යවරුන් ප්‍රජා සෞඛ්‍ය සේවය මේ සියල්ල අපි කරන ක්‍රමවේදය ඔය ලෝකයෙන් ගන්න ආදර්ශ වලටම යන්න ඕනේ නැති වෙන්නට පුළුවන්. අපි මේ ක්‍රමයේ යම්කිසි සාර්ථකත්වයක ඉන්නවා නම් ඒ සාර්ථකත්වයේ ශක්තිමත් කරගන්නට ඕනේ. හැබැයි ඕනෑම රටක කරන හොඳ දෙයක් ඉගෙන ගත්තට හොඳ දෙයක් අනුගමනය කළාට කමක් නැහැ. නමුත් මේ රටේ විශේෂඥයන් කියන ඒ රටේ ප්‍රජා සෞඛ්‍ය වසංගත රෝග වෛරස් පිළිබඳ විශේෂඥයෝ සහ අනිකුත් ඒ සියලු අංශ වලින් දෙන නිර්ණායකයන් අපි ඉහළ කොට සලකලා අපි මේ ක්‍රමවේදයට යන්නට ඕනේ. එහිදී සමහර විට අපිට වෙනත් රටක හැම දෙයක්ම මේකට ඔබවන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ ක්‍රමවේදය සාර්ථක නම් හෙට දවසේ ඇතැම් විට අපි ඔය ආදර්ශයට ගන්නයි කියන ලෝකයේ අනික් රටවල් අපේ රට ආදර්ශයට ගන්න පුළුවන්. අපි මේ සම්ප්‍රදාය ඇති කරගෙන යනකොට අපිට අහුවෙනවා එක තැනක්. අපි අතේ දුරින් ඉන්න කියලා කතාවක් කියනවා. සමහරු අපි අතේ දුරින් තියාගන්නවා. මේ මොහොතේ අපිට රෝගාබාධය වැළඳෙන්නට තියෙන මේ සමීපස්ථ භාවය දුරස්ථකරණය කරන්නේ බොහෝ දුරට අපේ රාජ්‍ය නිලධාරීන් අපිට අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරීන් අපි ඔය ගෙදරින් එළියට නොයවා ගේ ඇතුළට අවශ්‍යතාවයන් ටික සපුරලා දෙන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය සහ පෞද්ගලික යාන්ත්‍රණය. ලේකම්තුමනි මේ මොහොතේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කාර්යභාරය කොයි ආකාරයට සිද්ධ වෙන්නේ? ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී අපි දැන් මෙතෙක් කල අනුගමන ක්‍රියාමාර්ග තමයි මේ අර කිව්වාගේ සමාජ දුරස්ථභාවය තියාගන්න ඕන නිසා අපි බොහෝ වෙලාවට මේ අවශ්‍ය භාණ්ඩ ළඟට ගිහින් දෙන එක. විශේෂයෙන්ම දැන් වැඩිහිටියන් පැත්තෙන් ගත්තොත් අපි බොහෝ වෙලාවට උත්සාහ කළා ඔවුන්ගේ අවශ්‍ය බෙහෙත් ටික ගෙනලා දෙන්න.
මේක පටන් ගත්තේ අත් වශයෙන්ම ඒ සේවාවන් මේ විශ්‍රාම වැටුප් ලබා දීමත් එක්කම මොකද විශ්‍රාම වැටුප් ලබා දීමේදී කොටසක් ඒ විශ්‍රාම වැටුප ලබා ගත්තා මේ විශේෂයෙන් වැඩිහිටියන් මේකට විශේෂයෙන්ම ගොදුරු විය හැකි පාර්ශ්වයන් ලබා ගත්තේ තැපැල් කන්තෝරු වලින්. ඉතින් ඒ නිසා අපි මුලින්ම ඒ තැපැල් කන්තෝරු වලින් තමයි බෙදන්න තිබිච්ච කියන්නේ තැපැල් කන්තෝරුවට ගිහිල්ලා මේ වැඩිහිටියන් තමන්ගේ විශ්‍රාම වැටුප ගන්න මේ නියමිතව තිබුණා. නමුත් අපි ඒ කට්ටිය මේ එකතු වීම වළක්වීම සඳහා අපි කලේ ඒ අවශ්‍ය විශ්‍රාම වැටුප කෙලින්ම ඒ අදාළ මේ විශ්‍රාම වැටුප ලාභියාගේ ගෙදරටම ගිහිලා දෙන එක. ඉතින් ඒකෙන් අපි යම්කිසි ආකාරයක සමාජ දුරස්ථභාවයක් මේවා කළා. ඒකම අනිකුත් දීමනාත් ඒවත් ඒ විදිහටම අපි කළා. එතකොට ඒ විශ්‍රාම වැටුප ඊගාවට මේ විශ්‍රාම වැටුප ඊගාවට අනිත් කට්ටිය රාජ්‍ය සේවකයන්ට අනිත් අයට ගන්න අපි ඒ අවශ්‍ය ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඒ අවශ්‍ය බස් සැපයුවා. සෑම ග්‍රාම සේවක නිලධාරීගේ සහායෙන් ඒ අනුව ඔවුන්ව ගෙනල්ලා ඒ අදාළ විශ්‍රාම වැටුප සහ ඒකම ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ගන්න අවශ්‍ය මූලික පහසුකම් සැලසුවා. ඊගාවට අපි විශේෂ වශයෙන්ම මේ අවස්ථාවේ රජය විශාල වශයෙන් මේ යම් අයට දීමනා ගෙව්වා. මොකද මේ අවස්ථාවේ තමන්ගේ සියලුම ආර්ථික කටයුතු එන හිටලා තියෙන නිසා අපි මේ කොච්චර අපහසුකම් තිබුණත් මේ මහජනතාව බලා ගන්නවයි කියන වගකීමෙන් ආණ්ඩුව ගැලවිලා ගියේ නෑ වෙන කටයුතු කළේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම මට මේ සංඛ්‍යාලේඛනත් එක්ක කියන අත් වශයෙන්ම වැඩිහිටි දීමනා අපි ගෙව්වා. ඒ ඔක්කොම මේ ග්‍රාම නිලධාරීන් ඒ වැඩිහිටි දීමනා ගෙව්වේ ඔවුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා. එතකොට ඒකෙන් අපි සමාජ දුරස්ථභාවය තියාගත්ත. මොකද ඔවුන්ට එන්න අවශ්‍ය වුණේ නෑ වෙනදා වගේ තැපැල් කන්තෝරුවට. ඒතකොට වැඩිහිටි දීමනා අත් වශයෙන්ම ගෙව්වා. ඒ ගෙවන්න තියෙන කට්ටිය දිනපතාම ගෙව්ව ඒ කියන්නේ මාසිකව ලබා ගත්ත අයටත් ගෙව්වා. ඒකම පොරොත්තු ලේකෙන් හිටපු අයටත් ගෙව්වා. ඒ වැඩිහිටි දීමනා ගෙවලා තියෙනවා මේ 5,53,049ක්. එතන ගෙවලා තියෙනවා මිලියන 2,847ක්. ඒ ග්‍රාම නිලධාරීන් ඒ ගිහිල්ලා. ඊගාට ආබාධිතයන්ට දීමනා ගෙවලා තියෙනවා පවුල් 1,04,168කට. එතකොට එතන ගෙවලා තියෙනවා මිලියන 548ක්. ඒකම රෝගාබාධ විශේෂයෙන්ම වකුගඩු සහ අනිකුත් රෝගාබාධ වලට දීමනාවක් ගෙවනවා. ඒක ගෙවලා තියෙනවා පවුල් 38609කට මිලියන 194ක්. එතකොට ඒ අර මම කිව්ව මේ ග්‍රාම නිලධාරීන් විසින් ගෙවපු කියන්නේ විශ්‍රාම වැටුපත් ගෙවල් වලට ගිහිලා කොහොම මිලියන 4000කට ආසන්න ගණක් ගෙවලා තියෙන මේ නිලධාරීන් විසින් ගෙවල් වලට ගිහිල්ලා. ඉතින් මේකෙන් හිතාගත හැකි අපිට කොච්චර කාර්යභාරයක් මේ අය කරනවද කියලා මේ සමාජ දුරස්ථභාවය තියාගන්න. ඉතින් නමුත් මේ ලබා දීමේදී ඔවුන්ට කිසිම ආකාරයක මම හිතන්නේ මේ විශේෂ මේ ගෙනියනකොට රක්ෂණයක් හෝ ආරක්ෂාවක් හෝ ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ නිලධාරීන් මේ රාජකාරී කළේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ නිලධාරීන්ට මේ තමන්ගේ දිනපතා කළ යුතු තමන්ගේ සාමාන්‍ය රාජකාරියට පරිබාහිරව මේ වගේ සමාජ දුරස්ථභාවය තියාගන්න ඔවුන් විසින් කරන ලද කාර්යභාරය. ඒකම දැනටත් විශේෂයෙන්ම දැන් එළවලු සැපයීම විශේෂයෙන්ම දැන් අපේ දිසාපතිතුමන්ලා හැමතැනම තියෙන ඒ අපේ ජාලයක් සකස් කරලා තියෙනවා කොහෙද වැඩි කොහෙද අඩු ඒ අඩු තැන් මේ වැඩි තැන් වලින් ඒ අඩු තැන් වලට ගෙනියන්නත් ඒ වගේ ඒකෙදිත් අපි කරන්නේ අත් වශයෙන් මේ අවශ්‍ය භාණ්ඩ තොග වෙළඳුම් ලබාගෙන ඒ යම්කිසි ආකාරයේ හුඟක් වෙලාවට ඔබට දකින්න පුළුවන් දැන් පාරවල් ලයිනේ ඒ වගේ තියාගෙන විකුණනවා. ඒවා ඔක්කොම හුඟක් වෙලාවට සංවිධානය කරලා තියෙන්නේ දිසාපතිවරුන් ඒ අදාළ මේ තොග වෙළෙන්දා සහ සිල්වරින්මයි. මම හිතන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ සමහර දුෂ්කර පැතිවලට. සමහර ඇතුල් පැතිවලට තවමත් බඩු බාහිර ආදිය ගිහිලා නැහැ කියලා යම් චෝදනා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ මොහොතේ ආහාර ද්‍රව්‍ය සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපරීම කියන කාරණාව අත්‍යවශ්‍යයි ජාතියක් විදිහට. මොකද අපි මේ සියලු දේ කරන්නේ ජීවිතවලට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා. ඒ නිසාවෙන්ම මිනිසුන්ගේ ජීවිත උදෙසා මේ මොහොතේ කැප වෙන සෞඛ්‍ය සේවය එක් අතකින් මේ මහාචාර්යතුමා වැනි බුද්ධිමත් පිරිස වෛද්‍ය සේවය තුළ ඉඳගෙන මේ ලේඛනගත කිරීමේ ක්‍රමවේදය යම්කිසි විධිමත් ජාතික තලයකට ගේන්නට උත්සාහ ගන්නවා බොහොම කාලෙකින්. මම හිතන්නේ ඊටාම කෙටියෙන් අපි ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරමු. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට මිනිත්තු දෙකක් දෙන්න පුළුවන්ද? පොඩි බොහොම වැදගත්ම කාරණා දෙකක් අපිට කියන්න අමතක වුණා. එකක්
අපේ කොරන්ටයින් වලට යන නැත්තම් කොරන්ටයින් වෙලින් එන මිනිස්සුන්ගේ මානසික මට්ටම ඒක බොහෝම දෙනා හිතන්නේවත් නැති මේකක් මේ අවස්ථාවේදී. ඒ බය කියන එක රෝගයක් සඳහා වෙන බය හින්දා මිනිස්සුන් වැටෙන මානසික මට්ටම බොහෝම කවුරුත් ඒකට මෙතෙක්කල් ඒ ගැන හිතලා නැහැ. එන්නම මේ වගේ මිනිස්සු අනිත් එක හැදිලා එළියට යන මිනිස්සු. ඒත් අපි කියනවා සුමාන 2-3කට ගෙදරින් පිට වෙන්නේ නැතුව ඉන්න කියලා. මොකද අපේ රෝගය වෛරසය මේ පිට වෙන්න පුළුවන් ශරීරය වෙන මේ විදිහට. ඒකින්ද මේගොල්ලෝගේ මානසික තත්ත්වය බොහොම වැදගත් රටට. මොකද මිනිස්සුන් මෙච්චර මානසික වැටු අවම මේකකට වැටුනොතින් ඒක හානි කරයි. දෙවෙනි එක තමයි කොරෝනා වෛරස් රෝගේ ඇවිල්ලා යනවා. මිනිස්සු ටිකක් මැරෙනවා. ඒක අපිට අවම කරගන්න පුළුවන් හතට ඒක යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අර නිදන්ගත රෝග NCDs වලට දියවැඩියාව හයිපර්ටෙන්ෂන් රුධිරක එක ඊට පස්සේ මේ පෙනහළු රෝග තියෙනවා. ඇස්මා COPD වැනි රෝග ડિප්‍රෙෂන් වගේ රෝග වලට ඒවා වලට ගන්න බෙහෙත් නැවතුවොතින් කොරෝනා ගියාම කොරෝනා තීනවට වඩා අපිට ලොකු ව්‍යසනයකට මුහුණ පාන්න වෙනවා. ඒකින්ද මේ අපේ විශේෂයෙන්ම වයස්ගත රෝගීන්ට දෙන බෙහෙත් ටික හරියට ලැබෙන්නම ඕන. අත්‍යවශ්‍යයි ඒක. නැත්තම් මේ කොරෝනා එක බෙල් ෂේප් කර්ව් එකක් වගේනේ තියෙන්නේ. උඩට ඇවිල්ලා යනවා ඊට යනවා. අරක ඒ බෙල් ෂේප් කර්ව් නෙමෙයි හැමදාම තියෙන රෝගයක්. ඒකෙන් බොහොම මේවට වඩා දසදහස් ගුණයක් අපිට අපේ රෙඩ් ඩුංග නැති වෙන්න පුළුවන් ඒකට. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ COVID-19 රෝගයක් සමගින්ම එතනින් එහාට සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන අනාගතයේ දකින්න වෛද්‍ය චන්දන අතපත්තු මහත්මයාට අපි අවසාන වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් මේ මොහොතේ ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉන්නේ ඔබතුමාලා. අපේ ජනතාවට යම් කිසි පණිවිඩයක් දෙන්න. ඔව් විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ දැන් මේ කොරෝනා වසංගතය සම්බන්ධව දැනගන්න ලැබුණ දවසේ සිට අපේ රටේ වෛද්‍ය සේවය ඒ වගේම හෙද සේවය මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ විවිධාකාර ආරක්ෂක සේවය සියලුම කණ්ඩායම් එකතු වෙලා මේ දැවැන්ත ක්‍රියාන්විතයක් ඔබ වැනි මාධ්‍යවේදීන් මාධ්‍ය අමතක කරන්න බෑ. මොකද නැත්තම් මේ පණිවිඩය ගෙන්ගෙට ගෙනියන්න වෙන්නේ අපේ ග්‍රාම නිලධාරි මහතුරුන්ට, එහෙම නැත්නම් මිඩ්වයිෆ් නෝනලාට, එහෙම නැත්නම් PHI මහතුරුන්ට. ඉතින් මාධ්‍යයෙන් කරන මෙහෙවරත් ඉතා විශිෂ්ටයි. ඉතින් මේ යම් අඩුපාඩු තියෙනවා. ඒක නිසා අපිට මේ අඩුපාඩු යම් ප්‍රමාණයකට විඳ දරා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු සොයලා බලලා යම් ප්‍රමාණයකට විසඳන තුරු අපිට බලාගෙන ඉන්නත් වෙනවා. ඉතින් ඒක නිසා මේ කොරෝනා වසංගතය ජය ගන්න අතුරු අපි කිසියම් අඩුපාඩු ප්‍රමාණයක් විඳ දරාගෙන අපේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු අපේ නිලධාරීන් මේ සම්බන්ධව හොඳ නායකත්වයක් ලබා දීලා මේ කරන කටයුතු කරන ප්‍රමාණය එතුමන්ලා නිශ්චිත වෙලාවට අපිට කියයි කොයි වෙලාවේද මේ ලොක්ඩවුන් එක ක්‍රමානුකූලව ඉවර කරන්න ඕන වෙන්නේ. පහුගිය දවස් ටිකෙම ඩොක්ටර් අනිල් ජයසිංහ වෛද්‍යතුමා නිතරම සඳහන් කරා මේක ඉතා ඉක්මනින් සිදු කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපිට අර කතාවක් තියෙනවා මේ අඳුරට සාප කර කර ඉන්න නැතුව එක පහනක් හරි දැල්වන්න කියලා. ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරනවා මිස අපි මේ කොරෝනා වසංගතය එක්ව ජය ගන්න ඕන, COVID-19 පරදවන්න ඕන. මේ මොහොත කියන්නේ අද හොයන වෙලාවක් නෙමෙයි. මේ මොහොත අපේ මිනිසුන්ගේ වැඩ හොයන වෙලාවක්. මේ මොහොත කියන්නේ අපේ මිනිසුන්ගේ හැඩ හොයන වෙලාවක්. ලේකම්තුමනි, අපි ඊටාම කෙටියෙන් මේ මොහොතේ ඇද හොයනවා වෙනුවට අපේ රටේ මිනිසුන්ගේ හැඩ වැඩ හොයන මිනිස්සු වෙනුවෙන් වචනයක් කතා කරමු. ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන මේ අපේ දැන් මම කිව්වා වගේ මේ කොරෝනා මර්ධන ව්‍යාපාරය මේ ASCII යන අතරේ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය ගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම රාජ්‍ය නිලධාරීන්ට පැවරලා තියෙනවා. ඉතින් ඒකෙදි විශේෂ කාර්යභාරයක් කරනවා දිශාපතිවරුන් සහ
ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම ග්‍රාම නිලධාරීන් ඒ එක්කම අනිකුත් ක්ෂේත්‍රයට අදාළව ඉන්න සමුද්‍ර නිලධාරීන් කෘෂි ඒ වගේ විශේෂම ඊගාවට මිඩ්වයිෆ් ඒ වගේ සියලු දෙනාම මේ විශාල සේවයක් කරනවා. අපි අත් වශයෙන්ම ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් කාර්යාලය පැය 24ම දැන් ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි ඉන්නවා ඕන වෙලාවක යම්කිසි අවස්ථාවක් කරන. ඉතින් ඒ නිසා මම මේ වැඩසටහනට සහභාගී වෙන වෙලාවේ එනවා කිව්වම අපේ අමාත්‍යමත් කිව්වා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔවුන්ට විශේෂ ස්තුතියක් කරන්න කියලා. මොකද හැම වෙලෙම අපි සාකච්ඡා කරන්නේ මේ ඒක කොටසක් විතරයි. නමුත් මේක අනිත් පැත්තෙන් ඉඳගෙන මේ කරන කාර්යභාරය නොපෙනුනාට මේ පිටිපස්සෙන් ඉඳගෙන දෙන තල්ලුව මම හිතන්නේ ඊටාම අගය කරන්න ඕන. අත් වශයෙන්ම ඒ ඔය වැඩේදී අපි අර එක බේද නැතුව අද මම හිතන්නේ පොඩි ප්‍රශ්නයකුත් වුණා ග්‍රාම නිලධාරීන්ගේ එතනින් අයින් වෙනවා. නමුත් ඔවුන් පස්සේ තේරුම් කරලා දුන්නාට පස්සේ අද තිබිච්ච සාකච්ඡාවේදී ඔවුන් නැවතත් මේ ශාස්ත්‍රයට ආවා. ඉතින් මේ වැඩ කරගෙන යනකොට යම් පොඩි හිත් රිදවීම් යම් දේවල් වෙනවා. නමුත් අපි ඒ වනේ මේ අවස්ථාවේ සලකලා ජාතියක් හැටියට අපි කොහොමද මේ ව්‍යසනයෙන් ගොඩ යන්නේ කියන. ඒ නිසා අපි හැම විටම එකතුව යම් බේද බින්න හදාගන්න නැතුව මේ වැඩ පිළිවෙල අවසානයක් වෙනකන් අපි එකවන්ව යා යුතුයි. එතකොට අපිට මේක අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මම කියන්නේ. විශේෂඥ වෛද්‍යතුමනි, ඔබතුමිය මම හිතනවා මේ දවස් කීපෙම නිදි නැතුව වෙලාවක් කලාවක් නැතුව රටට සේවය කිරීමේ නිරත වෙලා ඉන්නවා. මිනිස්සුන්ව දැනුවත් කරනවා. රාජ්‍ය යාන්ත්‍රණය තුල රැඳී ඉන්නවා. අපිට අවසාන වශයෙන් ඊටම කෙටියෙන් පණිවිඩයක් දෙමු ජනතාවට. ඔව් මම හිතන්නේ මේ කතා බහ ඉවර වෙන අවසාන වතාවේ හැමෝම කිව්වේ අපි එක්ක ජයගමු කියන එක. ඔබේ වැඩසටහනේ මාතෘකාව වලට තියෙන්නේ ಜಾති ભેද, කුල ભેද, වර්ණ ભેද නැත. අපි සියල්ල එකට ගමු, එකට ජය ගනිමු. එතකොට ඔබට රටක් ඉතිරි වෙයි කියන පණිවිඩය තමයි සරලව ඔබේ තේමාවේ තියෙන්නේ. ඒතර මේ සියලු දේම කියනකොට එකක් තමයි මේ මොහොතේ තේරුම් ගන්නට ඕනේ මේ කිසිදු පාර්ශව දෙකක් අතර සටනක් මේ රටේ නැහැ. මේ රටේ තියෙන්නේ මේ සමස්ත ජනතාව සහ කොරෝනා වෛරසය කියන ඒ ව්‍යසනයත් එක්ක තියෙන සටන. ඒතර රටේ පාර්ශව අතර සටනක් තියෙන්නට බෑ මේ මොහොතේ. ඒ නිසා හැම මොහොතෙම කිසිම කෙනෙක් තමුන්ගේ පුද්ගලික අභිමතාර්ථ නිසා, තමුන්ගේ පටු අරමුණු නිසා හිතනවා නම් අනේ කොරෝනා ලෙඩ්ඩු ටිකක් වැඩි වෙද්දෙන් අපේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපිට අපේ පැත්තෙන් ඒක හොඳ වෙයි. එහෙම නැත්නම් මේ යාන්ත්‍රණයේ බිඳ වැටේවා. එහෙම නැත්නම් මේ අපි නැතුව කරන්න හදන මේ වැඩේ කඩාකප්පල් වේවා. අපිව මේකට යාව ගත්තේ නැති නිසා මේ වැඩේ වැරදේවා කියලා මේ අභියෝග කරන්නේ මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිතවල ආරක්ෂාවට, සුරක්ෂාවට. ඒ නිසා මේ මොහොතේදී අපි අලුත් ව්‍යසනයකට මුහුණ දුන්නේ. රට සමස්තයේ සියලු දෙනා පුළුවන් විදිහට මේකට සහයෝගය දුන්නා. බිම් තලයේ ඉඳලා ඉහළම රාජ්‍ය නායකත්වයේ දක්වා තමුන්ගේ කැපවීම මාධ්‍ය වේවා, සෞඛ්‍ය ශාස්ත්‍ර වේවා සියලු අංශ දරන්නේ, උත්සාහය දරන්නේ ඒ රාජ්‍ය පරිපාලනයේ සියලු සේවකයෝ මේක ජයග්‍රහණය කරා. ඒතර මේකට තවත් වාද ભેද නෙවෙයි, සියලු දුර්වලතා දැක්ක විට ඒ දුර්වලතා ධනාත්මක විදිහට විවේචනය කරමින් ඒ විවේචන සාර්ථකත්වයේ කරාගෙන යන සත්භාවයෙන්ම ආශිර්වාද කරමින් මේ සියලු දෙනා තමුන් එක්ක එකතු වෙලා මේ ගමනක් යන්නට ඕනේ. මොකද කිසි කෙනෙක් වැටෙනකම් බලන් හිටියොත් මේ යාන්ත්‍රණය කඩාකප්පල් වෙනකම් බලන් හිටියොත් ඒ තමුන්ගේ මිනිවල කපා ගන්න තැනට වැඩ කරනවා මිසක්ක කිසිවෙකුගේ පරාජයක් නෙවෙයි ඔවුන්ට දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ අපි සියලු දෙනා මේ මොහොතේ මේ ව්‍යසනයෙන් ජය ගන්නවා මිසක ඒ ව්‍යසනයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය වචනයකින් හරි සිනහවකින් හරි තමුන්ගේ හිතේ පදන ප්‍රාර්ථනාවකින් හරි ආශිර්වාද කරනවා මිසක වෙන යම් වූ කිසිදු බාධාවක් කළොත් අපි සමස්ත රටක් විදියට, ජාතියක් විදියට මේ ගොඩනගාගත්තු සාධනීය තත්ත්වය එක මොහොතකදී බිඳ වැටෙන්නට පුළුවන්. ඒ නිසා අපිට පටු අරමුණු තියෙන්නට බෑ, පුද්ගලික අභිමතාර්ථ තියෙන්නට බෑ. කොරෝනා වෛරසය කියන ඒ ආසාදනය එක පැත්තක නම් ඔහුව මර්ධනය කරන්නේ, ඒ ආසාදනය මර්ධනය කරන්න සමස්ත ජාතියම ජාතික ක්‍රියාවලියකට එකතු වෙලා ඉන්නේ. ඒකට වර්ණ ભેද, ಜಾති ભેද, පක්ෂ ભેද, කිසිදු වයස් ભેද, තනතුරු ભેද නැහැ. අපි සියල්ල ජයගත්තොත් ජයගන්නේ සමස්ත ජාතියමයි, ඔබේ ආදරණීය අනාගත දරු පරපුරමයි. මේ මොහොතේ කුඩා දරුවාගේ ඉඳලා වයසක පුද්ගලයා දක්වා ඔබේ සමීපතම ආදරණීයම ඥාතියාගේ ජීවිතය ගොඩ ගන්නයි ඔබ මේ කැපවීම කරන්නේ. අන්න ඒ කැපකිරීමට තමුන්ගේ මේ මොහොත දක්වා කරගත්තු සියලු සෞඛ්‍ය පුරුදු, සමාජ දුරස්ථතාවයේ සමුන්ගේ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම සහ නීතිගරුක වීම කියන, විනයගරුක වීම කියන සියලු තමුන්ගේ කරපු කැපවීම තවදුරටත් ඉදිරියට කරගෙන යමු. ලෝකයට ආදර්ශයක් වෙන, ලෝකයට ජයග්‍රහණයක් වෙනුවෙන් එකට එක්කාසු වෙච්ච ජාතියක් විදියට අභිමාණයෙන් පෙන්වන්න පුළුවන් සම්දිස්ථානයක් අපිට සටින්හන් කරන්න පුළුවන් වේවි එදාට ලක්ෂා. බෙහෙවින්ම ස්තුතියි ඔබ සියලු දෙනාට මේ රට දැනුවත් කරන්නට, මේ රටේ ජනතාව වෙනුවෙන් අද දවසේ ඇහැරෙන්න මණ්ඩපයට පැමිණියාට.
නැවතත් ඔබට මතක් කරනවා. ඔබ දෙවියන් අදහන්න, දෙවියන්ට නමස්කාර කරන්න. ඔබේ ආත්මය දෙවියන් විසින් මෝක්ෂය කරාගෙන යාවේ. නමුත් ඔබ මනුෂ්‍යත්වයේ ආදරයේ ඉදිරියේ අදිෂ්ඨාන කරන්න. ආදරය, සෙනෙහස මනුෂ්‍යත්වය වෙනුවෙන් බාර වෙන්න. ඔබ සබහාදහම විසින් ආරක්ෂා කරයි. ඔබ අතරම සෙත් පිරිතක් බවට පත්වෙයි. මේ සෙත් පිරිත් සජ්ජායනාවෙන් සුව අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. සුව රාත්‍රියක්. කලට වැසී වසීවා කිත්වතුසාර වේවා සත්සිත රජය දැහැමිව නොවැට වේවා ඇහැරෙන්